ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් කතා කරා නිෂ්පාදන ක්‍රම මෙහෙයුම් කළමනාකරණය කියන තවත් වැදගත්ම පාඩම් ඒකකයක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකේ දෙවන පාඩම් ඒකකයේ වශයෙන් අපි සාකච්ඡා කරා නිෂ්පාදන ක්‍රම. මතක ඇති ලෝකේ ඕනම රටක ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුනක් භාවිතා කරනවා කියලා අපි කිව්වා. එකක් තමයි ඇනවුම් මත නිෂ්පාදනය. ඇනවුම් මත නැත්නම් අපි ඔකටම කියනවා ඒකක නිෂ්පාදනය. තවත් කොහොමද කියන්නේ? කාර්ය නිෂ්පාදනය. යුනිට් ප්‍රොඩක්ෂන් නැත්නම් ඕඩර් ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ ගනුදෙනුකරුවෝගේ ඉල්ලීම මත එයාගේ අවශ්‍යතා සහ වුමනා වලට අනුකූලව බොහෝ වෙලාවට බහන්න එකක් නැත්නම් දෙකක්. ඒ වගේ එකක් හෝ දෙකක් නිෂ්පාදනය කිරීම තමයි ඇනවුම් මත නිෂ්පාදනය කියලා කිව්වේ. ටේලර් කෙනෙක්ගෙන් අපි අපේ අවශ්‍යතාවය වෙනුව අපි ඇඳුමක් මසාගත්තොත් ඒක ඇනවුම් මත නිෂ්පාදනයක්. ගොඩක් හදන්නේ නැහැනේ. ඒතර ඒකේ අපිට ඕන විදියට කියන්නේ ගනුදෙනුකරුට අවශ්‍ය විදියටම හදා ගන්න පුළුවන්. එහෙනම් ගනුදෙනුකරුව හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන්. ඒ නිසාම Taman නිපදවන දේ නොවිකිණී ඉන්නේ අනිවාර්යෙන් විකිණෙනවා. ඒ කියන්නේ වෙළඳ පොලේ නොවිකිණී ආපසු බාර ගැනීම අවදානමක් නැහැ. ගනුදෙනුකරුව තෘප්තිමත් කිරීම තුළින් Tamanට අකණ්ඩව ස්ථාවර වෙළඳ පොලක් දිනා ගන්න පුළුවන්. මොකද මට හොඳටම සතුටුදායක වෙන ආකාරයෙන් ඇඳුමක් බහලා දුන්නොත් මම නැවත යනවා. මම තව දන්නයටත් කියනවා අසවල් ටේලර් හොඳයි. එයා තව කෙනෙකුට කියනවා. එහෙමනේ අකණ්ඩව පුළුල් ස්ථාවර වෙළඳ පොලක් ලැබෙනවා. ඊළඟට අපි කතා කරා ගෲප් ප්‍රොඩක්ෂන් නැත්නම් බැච් ප්‍රොඩක්ෂන්. එක්ක සමූහ නිෂ්පාදනය නැත්නම් අනිත් නම මොකද්ද? කාණ්ඩ නිෂ්පාදනය. ඒ කියන්නේ ගනුදෙනුකරුවන් පිරිසක් කණ්ඩායමක් ඉලක්ක කරලා භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම. ගනුදෙනුකරුවන් කණ්ඩායමක් ඉලක්ක කරලා භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය. උදාහරණයක් වශයෙන් බේකරි ප්‍රොඩක්ට්ස්. බේකරි එක පාන් පිටි වලින් හදන භාණ්ඩ වර්ග පාන් හොට් ඩොග් වගේ දේවල් නිෂ්පාදනය කරන්නේ කණ්ඩායමක් ඉලක්ක කරලානේ. භෝජනාගාරයක ආහාර පාන පිසීමෙන් පස්සේ ආහාර පාන සැපීම කරන්නේ පාරිභෝගිකයන් කණ්ඩායමක් ඉලක්ක කරලා. ඒක තමයි කාණ්ඩ නිෂ්පාදනය කියන්නේ. එතකොට ඇනවුම් නිෂ්පාදනයට වඩා මේකේ සාපේක්ෂව පිරිවැය අඩුයි. මොකද ප්‍රමාණය වැඩිපුර නිපදවනවානේ. ඒ නිසා නිෂ්පාදන පිරිවැය බෙදෙනවා. විශාල තොග වශයෙන් ගත්තම සාපේක්ෂව අඩු මිලට නැත්නම් වැඩි වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන්. ඒවත් එක්ක ඒකකයක පිරිවැය අඩු වෙනවා. නැත්නම් සමස්ත නිෂ්පාදන පිරිවැය සමස්ත යෙදවුම් වලට ගියපු පිරිවැය බහඬ කාණ්ඩයකින් බෙදුවම ඒකකයක පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ නිසා සාපේක්ෂව අඩු මිලට සපයලා විකුණුම් සහ ලාභ වැඩි කරගන්න පුළුවන් කියලා අපි කිව්වා. අනිත් වාසිය තමයි බැච් එකෙන් බැච් එකට කාණ්ඩෙන් කාණ්ඩයට නිමෙවුම ස්වරූපය වෙනස් කරගන්න පුළුවන්. ආහාර පාන පිසින විදිය, රසය, ඒවේ වර්ණය හැම දෙයක්ම අපිට වෙනස් කරගන්න පුළුවන් මේකෙදී. ඊට පස්සේ අපි කිව්වා ප්‍රවාහ නිෂ්පාදනය. නැත්නම් මහා පරිමාණ නිෂ්පාදනය කියලා කිව්වා. එක්කෝ ෆ්ලෝ ප්‍රොඩක්ෂන් නැත්නම් මාස් ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ එක භාණ්ඩ වර්ගයක්, තනි වර්ගයක්, එක භාණ්ඩ වර්ගයක් රේඛීයව ගලා යන ආකාරයට ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ලක්ෂ ගණනක් ඉලක්ක කරලා මහා පරිමාණ නිෂ්පාදනය කරනවා. දැන් මෝටරත කම්හලක මෝටරත නිෂ්පාදනය කරන මේ විදිහට ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ටාගට් කරලා හදන්නේ. අනික රේඛීයව ගලාගෙන යනවා. පළවෙනි කාර්ය ස්ථානයේ චෙසිය සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඊළඟ කාර්ය ස්ථානයේ චෙසියට රෝද සවි කරනවා. ඊට පස්සේ එන්ජින් එක සවි කරනවා. ඊට පස්සේ දොරවල් සවි කරනවා. ඊට පස්සේ ඉතුරු ටික සවි කරනවා. ආදි වශයෙන් අවසන් කාර්ය ස්ථානයේ නිමි මෝටරයක් වශයෙන් පිට කරනවා. ඒ වගේ රේඛීයව ගලා යන ආකාරයෙන් ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ඉලක්ක කරලා මහා පරිමාණ සිදු කරන නිෂ්පාදනය තමයි අපි ප්‍රවාහ නිෂ්පාදනය කියලා කිව්වේ. ඒක අනිවාර්යයෙන්ම විශාල ප්‍රමාණ වලින් යෙදවුම් මිලදී ගන්නවා. ඒ නිසා ඉහළම වට්ටම් ලැබෙනවා. ඒ නිසා සෙසු නිෂ්පාදන ක්‍රම දෙකටම වඩා ඒකකයක නිෂ්පාදන පිරිවැය අඩු වෙන්නේ මේකෙදි. ඒ නිසා ඒකකයක් අඩු මිලට සපයලා ඉහළ පිරිවැටුමක්, ඉහළ විකුණුම් ආදායමක් සහ ලාභයක් උපයන්න පුළුවන් කියලා කිව්වා. තේරෙනවද? අනිත් එක නූතන තාක්ෂණය බොහොම පහසුවෙන් භාවිතා කරලා නිමෙවුම් වල ගුණත්වය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රමේදී. විශේෂයෙන්ම රොබෝටික් තාක්ෂණය, රොබෝටික් ටෙක්නික් එක. රොබෝවරු යොදාගෙන
ඉතාම නිවැරදිව ඉතාම වේගෙන් ඉතාම ගුණාත්මකව භාණ්ඩ නිෂ්පාදනය කිරීම හැකියාව මේකෙදි තියෙනවා කියලා අපි කිව්වා. ඊළඟට අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ ඒ නිෂ්පාදන ක්‍රමවලටම සම්බන්ධ තවත් පාඩම් පරිච්ඡේදයක්. ඒ තමයි කම්මල් පිරියත. මේකටම අපිට කියන්න පුළුවන් මේකටම අපිට කියන්න පුළුවන් නිෂ්පාදන පිරියත කියලා කියන්න පුළුවන්. නිෂ්පාදන පිරියත. නිෂ්පාදිත නෙමෙයි නිෂ්පාදන. නිෂ්පාදනය සිදු කරන ආකාරය. නිෂ්පාදන පිරියත. තේරෙනවද? පිරියත. මේ පිරියත අපිට හොඳට හුරුයි. ලේඅවුට් කියන එක ඉංග්‍රීසියෙන් ලේඅවුට්. මේ පිරියත කියන එක ඕනෑම ස්ථානයකට යොදා ගන්න පුළුවන්. පන්ති කාමර පිරියත. ක්ලාස්රූම් ලේඅවුට්. ඒ කියන්නේ දැන් පාසලේදී වෙන්න පුළුවන්, උපකාරක පන්තිකෙදී වෙන්න පුළුවන්, වෙනත් ස්ථානයකදී වෙන්න පුළුවන්. ඔබට පන්තියකට සහභාගී වෙන්නේ නිර්වුල්ව නිදහසේ පහසුවෙන් අධ්‍යාපනය ලබන්නනේ. අන්නේ ඉලක්කය සපුරා ගන්න හැකි විදියට පන්ති කාමරයේ සැකැස්ම තියෙනවා. මේ පිරියත කියන්නේ වචනකින් ගොස් සැකැස්ම. පිරියත කියන එක අපි සමාන වචනකින් ගොත් ඒකේ තේරුම සැකැස්ම කියන එක. දැන් පන්ති කාමරේ ඩෙස්ක් බංකු අපි හිතමු රවුම් කරලා තියෙනවා. රවුම් ඒ කියන්නේ ළමයි 5ක් 6ක් වගේ කණ්ඩායමකට රවුම් කරලා තියෙනවා. එක්ක පිටිපස්සට හරවලා තියෙනවා. පැති වලට හරවලා තියෙනවා. ඉගෙන ගන්න බෑනේ. ක්ලාස් ටීචර්ව නැත්නම් සබ්ජෙක්ට් ටීචර්ව හැමෝටම පේන්න ඕනේ. එහෙනම් සබ්ජෙක්ට් ටීචර්ට මුහුණලා එක පැත්තකට ඩෙස්ක් බංකු තියෙන්න ඕනේ. අනික ඒ පන්ති කාමරේ පුළුවන් නම් අපිට වහගන්න පුළුවන් නම් අපට බාහිර ශබ්ද වලින් තොරව හොඳට අපට දේශන වලට අහුම්කම් දෙන්න පුළුවන්. ඊළඟට අනිවාර්යයෙන්ම එක්කෝ වායු සමනය පහසුකම් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් විදුලි පංකා මගින් අපිට මනා වාතාශ්‍රය දෙන්න ඕනේ. දාඩිය දාගෙන තැම්බෙන තැනක අපිට ඉගෙන ගන්න බෑනේ. ඊළඟට ආලෝකය. ප්‍රමාණවත් ආලෝකය එක්ක ස්වභාවික ආලෝකය එන විදිහට පන්ති කාමරය හදලා තියෙන්න ඕනේ. නැත්නම් විදුලි ආලෝකය ලබා දෙන ක්‍රමයක් තියෙන්නට ඕනේ. අන්න එහෙම තිබුණොත් තමයි පන්ති කාමරයේදී මනවින් අධ්‍යයනයක යෙදීම කියන අපේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එහෙනම් ඒක තමයි පන්ති කාමර පිරියත කියන්නේ. නිදන කාමර පිරියත. නිදන කාමර පිරියත. දැන් අපේ ගෙදරක නිදා ගන්න කාමරයට අපි යන්නේ නිදා ගන්නනේ. නිදා ගන්න යනකොට මම දකින්නේ ඒ නිදන කාමරේ සුව නින්දකට යොමු වූ කාමරයක් වෙන්නට ඕන. සුව නින්දකට නැඹුරු වූ කාමරයක් වශයෙන් ඒ කාමරය ඇතුළත සකස් කරලා තියෙනවා. අපි හිතමු නිදා ගන්න යනකොට ඇඳේ මෙට්ටේ අනිත් පැත්තේ හරවලා. කොට්ට බිම බෙඩ් ෂීට් ෆෑන් එකේ එල්ලලා. ඒ අල්මාරිය ඇරලා. අල්මාරිය ඇඳුම් භාගයක් එළියට ඇදලා දාලා. සපත්තු රැක්ක සීසී එකට දාලා. ගියාම නිදා ගන්න පුළුවන්ද? මොකද පේන්නේ යකාගේ කම්මල වගේනේ. යක්කුත් එක නිදා ගන්න බෑනේ. තේරෙනවද? නිදහසක් නැහැනේ යකාගේ කම්මල වගේ. එහෙම බෑනේ. දැන් සංචාරක හෝටලයක නිදන කාමරයට ගිහිල්ලා අපි නිදාගත්තම හොඳට නිින්ද යනවනේ. මොකද ඒ සැකැස්ම සුව නිින්දකට නැඹුරු වූ සැකැස්මක් එකේ තියෙනවා. හොඳට බෙඩ් ෂීට් දාලා කොට්ටොර පිරිසිදුව තියෙනවා. අල්මාරිය තියෙනවා. කණ්ණාඩි බෙස් තියෙනවා. ඇඳුම් රැක් එකක් පමණක් තියෙනවා. තේරෙනවද? සමහරට ටීවී එකක් තියෙනවා. වෙන ඔය අපේ ගෙවල් වල අපේ ගෙවල් වල ඇඳන්කට තියෙනවානේ ලොරි එක බඩු. කුණු ගොඩවල්නේ තියෙන්නේ. තේරෙනවද? ඇඳුම් රැක් එකේ ඒ ඇඳුම් රැක් එකේ අපි ඇඳුම් දානවා. ඒ වගේම අලුත් ඇඳුම් දානවා. පිළිවෙලක් නැහැනේ. තේරෙනවද? ඒ අනිවාර්යයෙන් පිළිවෙල තියෙන්න ඕනේ. ඒක තමයි එතන නිදන කාමර පිරියත කියන්නේ. ඒ වගේ කම්මල් පිරියත කියන්නේ කම්හලක නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා කාර්යක්ෂම ලෙස ඉටු කරලා තත්ත්වයෙන් උසස් නැත්නම් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි වූ ආකාරයට කම්හල ඇතුළත කාර්ය ස්ථාන අනුපිළිවෙලකට ස්ථානගත කරන්න ඕනේ. එහෙනම් කම්හලක් ඇතුලේ විවිධ යන්ත්‍ර, උපකරණ, ද්‍රව්‍ය, මිනිස්ත්‍රමය ආදී උපාංග වලින් සමන්විත වර්ක් ස්ටේෂන්ස් අපි ඉංග්‍රීසියෙන් කියන නැත්නම් වැඩ ස්ථාන සිංහලෙන් නැත්නම් කාර්ය ස්ථාන ක්‍රමානුකූල පිළිවෙලකට ස්ථානගත කරොත් ඒක තමයි කම්මල් පිරිතක් කියලා කියන්නේ. ඒක තමයි කම්මල් පිරිතක් කියලා කියන්නේ. කාර්ය ස්ථාන ඒ කියන්නේ ද්‍රව්‍ය, යන්ත්‍ර උපකරණ, සහාය සේවා.
සමහරට අපිට එක එක කාර්යස්ථාන වලට සහාය සේවා තියෙනවා. වරින් වර අපිට සමහරට වතුර ගෙන්න ගන්න වෙනවා. සමහරට අලුත් එන්ජින් ඔයිල් ගෙන්න ගන්න වෙනවා. ඒ වගේ ඒවා. ඒ සහාය සේවා ආදී අනුපිළිවෙලකට සැලසුම් කරමින් ස්ථානගත කළ විට එය කම්හල් පිරියතක් ලෙස හැඳින්වේ. කම්හල් පිරියතක්. කෙටියෙන් කිව්වොත් වැඩ ස්ථාන නිශ්චිත අනුපිළිවෙලකට ස්ථානගත කිරීම. නැත්නම් ස්ථාපිත කිරීම. අපි ඒකට කියනවා හොඳ කම්හල් පිරිතක් කියලා. දැන් කම්හලක් ඇතුලේ වැඩ කරනකොට එක එක සේවකයන්ට තමන්ගේ රාජකාරී නිෂ්ඨ කරන්න අවශ්‍ය ආයුධ මෙවලම් උපකරණ ලබා ගන්න තැන් තැන් වලට යන්න වෙනවා. අපි දුම් මෙවලම් ගබඩාව තියෙන ටිකක් ඈත. එහෙනම් මේ මෙවලම් ගබඩාවට ගිහිල්ලා එන්න විනාඩි 5ක් 10ක් ගත වෙනවා. ඊට පස්සේ ආයිත් අවශ්‍ය උපකරණයක් වුණොත් ආයි යන්න වෙනවා ගන්න. කොහොමද වෙන්නේ? එහෙම බෑ. කම්මලක් ඇතුළත පුළුවන් තරම් සේවකයෝ තමන්ගේ වැඩ ස්ථානයෙන් බැහැරට ගමන් නොකරන විදියට කාර්යස්ථාන කුණු කරන්න ඕනේ. තේරෙනවද? ඒ වගේම සේවකයින්ට අනතුරුදායක වන ආකාරයෙන් කාර්යස්ථාන ගුණ කරන්නත් බෑ. සේවකයින්ට අධික පීඩනයකින් දැඩි පරිශ්‍රමයක් යොදලා වැඩ කරන කාර්යස්ථානයක් වෙන්නත් බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම සේවකයන්ට පවා ආරක්ෂාව තහවුරු වෙන, සේවකයන් පවා වැඩට පොළඹවන, ස්වයංක්‍රීය පොළඹවන, ඒ වගේම සේවකයාට වඩා සුවදායක වූ, ඊටාම පහසුවෙන්, ඊටාම කැමැත්තෙන් ප්‍රසන්න ලෙස වැඩ කළ හැකි පිරියතක් වෙන්නට ඕන. එහෙම නැත්නම් ඒ පිරියත තුල නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වේවි අකාර්යක්ෂමයි. කාර්යක්ෂම වෙන්නේ නැහැ. නිවැරදිව වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්කෝ නිමියුම් වල ගුණත්වයේ තත්ත්වයේ බාල වෙයි. එක්කෝ ගුණත්වයේ හොඳ වුණත් නිෂ්පාදන ඒකක ප්‍රමාණය සීමා වෙයි. නැත්නම් නිෂ්පාදන වේගය බාල වෙයි. ඒ කියන්නේ අවශ්‍ය ඒකක ප්‍රමාණය අපි අපේක්ෂා කරන කාලය තුල අපි දුම් පැයක් තුල ඒකක 50ක් කියලා පැයක් තුල ඒකක 50ක් ලැබෙන්නේ නැහැ. පැයක් තුල ඒකක 25ක් 30ක් ලැබෙයි. අන්න ඒ වගේ දුර්වලතා ඇති වෙයි. එහෙනම් එතන නිෂ්පාදන කාර්යක්ෂමතාවය නෑ. සම්පත් නාස්තිය වැඩි වෙයි. එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ නිෂ්පාදනය නිවැරදිව ක්‍රියාත්මක කිරීමනේ. එහෙනම් එතනින් සම්පත් නාස්තිය අඩු වෙන්න ඕන. සේවකයන් එහා මෙහා ගමන් කරන වාර ගන්න අඩු වෙන්න ඕන. ඒකෙන් සේවකයන්ගේ අක්‍රීය කාලය නැත්නම් නිරර්ථක කාලය අඩු වෙන්න ඕන. මොකද සේවකයන්ට අපි පැය 8කට ඉලක්ක කළ වැටුප් ගෙවනවා නම් පැය 8න් පැය 3ක් විතර නිස්කාරණේ නාස්තුණු අපරාධයන්නේ. ඒ කියන්නේ නිරර්ථක කාලයකට ප්‍රයෝජනෙට ගත්තේ නැති කාලයකට වැටුප් ගෙවනවනේ, අනවශ්‍ය පිරිවැද දරුව වෙනවා. එහෙම වෙන්න බෑ. නම් සේවකයන්ගේ අක්‍රීය කාලය අඩු වෙන්න ඕන. සේවකයට ආරක්ෂාව තහවුරු වෙන්න ඕන. සේවකයා කැමැත්තෙන්, සොකිය කැමැත්තෙන් වැඩට පොළඹවන්න, අභිප්‍රේරණය කරන සුළු පිරියතක් වෙන්නට ඕන. තේරුණාද? ඒ වගේම සම්පත් නාස්තිය ඊටාම අවම වන ආකාරයේ පිරියතක් වෙන්න ඕන. තේරුණාද? ඔය වගේ කම්මලේ වැඩ යන්ත්‍ර උපකරණ ද්‍රව්‍ය සහාය සේවා ඇතුළු කාර්යස්ථාන නිශ්චිත රටාවකට අනුපිළිවෙලකට ස්ථානගත කරොත් ඒක තමයි කම්හල් පිරිත කියන්නේ. ඒ කම්හල් පිරියතේ ගුණාත්මක බව, කම්හල් පිරියතේ ස්තරම් බව අනුව ඒකෙන් බිහිවන නිමෙවුම් වල ගුණාත්මක භාවයත් මොකද වෙන්නේ? ස්තරම් වෙන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. එතකොට යෝග්‍ය කම්හල් පිරියතක් සැකසීමේදී සලකා බැලිය යුතු සාධක වැදගත්ම ඒකකයක්. ඔබ කවදා හරි යම් කම්හලක නැත්නම් නිෂ්පාදනාගාරයක හිමිකරුව වෙන්න පුළුවන්. ඔබ යම් දවසක නිෂ්පාදනාගාරයක නිෂ්පාදන කළමනාකරු වෙන්න පුළුවන්. ඔබ යම් දිනක කර්මාන්තශාලාවක නිෂ්පාදන ඉංජිනේරුවරයා වෙන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් ඉංජිනේර්. එක්ක හිමිකරු, එක්ක ප්‍රොඩක්ෂන් මැනේජර්, එක්ක ප්‍රොඩක්ෂන් ඉංජිනේර්. ඔබට අනිවාර්යයෙන්ම මෙන්න මේ විෂය කොටස එදාට වැදගත් වෙනවා. මොකද ඔබගේ දායකත්වයෙන් තමයි කම්හල් පිරියත සැකැස්ම තීරණය කරන්න වෙන්නේ. මොන වගේ කම්හල් පිරියතක් ස්ථානගත කරනවද කියලා තීන්දුව තීරණ ගන්න වෙන්නේ ඔබටයි. ඒ තීන්දුව තීරණ ගන්නකොට මෙන්න මේ විෂය කරුණු ඔබේ මනසේ එදාටත් අනිවාර්යයෙන්ම නොමැකෙන ලෙස සටහන් වෙලා තියෙන්නට ඕනේ. ඒක මම මේ පාඩම ආරම්භයේදීම කිව්වේ මේක විභාගයට වගේම ඔබේ පෞද්ගලික ජීවිතයට වගේම වෘත්තිමය ජීවිතයටත් සම්බන්ධ පාඩමක් කියලා කිව්වේ ඒකටයි. එතකොට අපි බලමු පළවෙනි සාධකය. හොඳ කම්හල් පිරියතක් සකස් කරනකොට මෙන්න මේ දේවල් ධනාත්මකව සිදු වෙන්න ඕනේ. පළවෙනි එක තමයි සේවක ආරක්ෂාව. දැන් කම්හල් පිරියත කොච්චර සාර්ථක වුණත් අපි දුමු කම්හල් පිරියතෙන් නිෂ්පාදන වේගය අපේක්ෂා කරනවට වඩා වැඩියෙන් ලැබෙනවා.
පැයකට එකක 100ක් අපේක්ෂා කරාම පැයකට එකක 150ක් ලැබෙනවා. හොඳයි. හැබැයි නිතර සේවකයන්ට අනතුරුදායක තත්ත්වයන් උදා වෙනවා. සේවකයන් අනතුරුවට ලක් වෙනවා. ඒ කියන්නේ සේවකයන් කම්මහල තුල එහාට මෙහාට ගමන් කිරීමේදී නිතර සේවකයන්ට එක එක දේවල් ඇඟට වදින්න පුළුවන්. ඔළුවට වැටෙන්න පුළුවන්. තේරෙනවද? යම් යම් මෙවලම් නැත්තම් යෙදවුම් වල යම් යම් කොටස් සේවකයන් ඇඟට විසි වෙන්න පුළුවන්. ඒ නිසා සේවකයන්ට තුවාල වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. අනිවාර්යයෙන්ම වැදගත්ම එක තමයි සේවක ආරක්ෂාව. කොච්චර වේගයෙන් නිෂ්පාදනය සිදු වුණත් සේවකයන්ට නිතර අනතුරු වෙනවා නම් සේවකයන්ට නිවාඩු ලෙඩ නිවාඩු දෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි කම්කරු වන්දි ආඥාපනත අනුව සේවයේ නිරතව සිටියේදී වෙච්ච අනතුරු සඳහා සාධාරණ වන්දි ප්‍රදානය කරන්නත් වෙනවා. එහෙනම් එක අතකින් පිරිවැය ඉහළ යනවා. එක් අතකින් පළපුරුදු සේවකයෝ අනතුරු වෙලා ලෙඩ නිවාඩු ගත්තම නිෂ්පාදන කටයුතු නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේ ඇන හිටින්න පුළුවන්. නැත්නම් ඊතරම් පුහුණු නැති අයලවා මේ ක්‍රියාවලිය අපට සක්‍රිය කරන්න පුළුවන්. නමුත් අවශ්‍ය නිෂ්පාදන වේගය ලැබෙන්නේ අවශ්‍ය ඒකක ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එහෙනම් ඇනවුම් ඉෂ්ට කරන්න බැරි වෙනවා. ගනුදෙනුකරුවෝ මොකද වෙන්නේ? සතුටටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අසතුටටපත් වෙනවා. ඒගොල්ලෝ සමහරට වෙන විකල්ප ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේ ඊටාම අවදානම් කර තත්තු දා වෙන්න පුළුවන්. අර්බුද රැසක් නේ. අර්බුද රැසක්. ඒ අර්බුද එකක්වත් ඇති වෙන්නේ නැහැ. සේවක ආරක්ෂාව තහවුරු වෙනවා. නිතරම සේවකයින්ගේ ආරක්ෂාව උපරිම වන පරිදි පිරියත සකස් කරගන්න ඕනේ. එතකොට දෙවැනි එක තමයි සේවක අක්‍රීය කාලය අවම කර ගැනීම. අනිවාර්යයෙන්ම සේවකයන් වැඩ නොකරන කාලේ ඉතුරු කරගන්න ඕන අක්‍රීය කාලේ. දැන් අපි තුමු කිසියම් පිරියතක මේ ලේඅවුට් එකක් නම් මෙන්න මෙතන ඉන්න සේවකයාට අවශ්‍ය එයාගේ අපි තුමු කාර්මිකයෙක් කියලා මෙකෙනෙක් කෙනෙක් කියලා. කාර්මික සේවකයෙක් නම් මෙයාට යම් යම් ආයුධ මෙවලම් පාවිච්චි කරන්න වෙනවා. ඒතර ඒක තියෙන්නේ මෙන්න මෙතන. මෙතන තමයි ටූල් ස්ටෝර්ස් තියෙන්නේ. ටූල් ස්ටෝර්ස් මෙවලම් ගබඩාව. ඒතර මෙයාට නිතරම සමහරට මෙතන මීටර් 50ක් විතර දුරක්. එකම කර්මාන්තශාලා වෙන්න පුළුවන්. එකම ගොඩනැගිල්ල තුල වෙන්න පුළුවන්. නැත්නම් ඊළඟ ගොඩනැගිල්ල වෙන්න පුළුවන්. මීටර් 50ක් විතර ඇවිදින්න ඕන. ඒතර මීටර් 50 ඇවිදිනකොට මෙතන තව මේ ප්‍රොඩක්ෂන් ලයින් එක තව එයාගේ මිත්‍රෝ ඉන්න ඒගොල්ලොත් එක්ක කතා කරනවා. විහිළුවක් කරනවා. ඕක අරන් එනකොට ස්ටෝර්ස් වලින් ස්ටෝර්ස් ක්ලාක් නැත්නම් ස්ටෝර්ස් මැනේජර් නැත්නම් ඉෂුව වින් ඔෆිසර්ත් එක්ක පොඩ්ඩක් මේ chat කරනවා. එනකොට විනාඩි 10ක් 15ක් ගිහිල්ලා. ඔය වගේ ආයුධ 4ක් ගේන්න කිව්වොත් මොකද වෙන්නේ? පැයක් නාස්ති වෙනවා. දන්නේම නැතුව. ඔය එක සේවකයෙකුට. සේවකයෝ 10 දෙනෙක් ගෙනන පැය 10ක් නාස්ති වෙනවා. අපි හිතන්නේ නැති දේවල්. අන්න ඒ නිසා මේ සේවක අක්‍රීය කාලය අවමන ආකාරයෙන් කම්මල් පිරියත නිර්මාණය වෙන්න ඕන. ඒ කියන්නේ මෙයාගේ වැඩ ස්ථානේ තමයි මේ රවුම් කරන්නේ. මෙයාගේ වැඩ ස්ථානේ වර්ක් සෙන්ටර් එක මෙතන නම්. හරිද? මෙයාගේ වැඩ ස්ථානේ මෙතන නම්. වර්ක් සෙන්ටර් එක මෙතන නම්. මෙතන නම් මෙයාට අවශ්‍ය මෙවලම් සියල්ල මේ අවට මෙතන පුංචි කබඩ් එකක තියෙනවා. ඒක මෙයාට කොහෙද දුවන්න දෙයක් නැහැ. කබඩ් එක හරිය ගත්තා වැඩේ කරා තිබ්බා. දුවන්න දෙයක් නැහැ. එහෙනම් දුවන්න ගත්තොත් තැන් තැන් වල ඇවිදින්න ගත්තොත් තමයි කාලේ නාස්ති වෙන්නේ. දැන් එහෙනම් මේ වගේ සේවකෝ 10 දෙනා නම් 10 දෙනාටම අවශ්‍ය දේවල් ඒ තමන් ළඟ ඒක රාශී කරලා ස්ථානගත කරා නම් ඇවිදින්න දෙයක් නැහැ. සේවකයන්ගේ අක්‍රීය කාලයක් නැහැ. නිරර්ථක කාලයක් නැහැ. සේවකයාගේ වැඩ කරන කාලෙට තමයි ගෙවන්නේ. කිසිම හානියක් වෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි නිෂ්පාදන කාලය අවම කර ගැනීම. නිෂ්පාදන කාලයත් අවම වෙන්න ඕන. ඉතින් සේවකයන්ට එහෙ මෙහෙ ඔබ ගමන් කරන එක අඩුවන ආකාරයේ පිරියතක් හැදුවොත් ඔටෝමැටිකලි මොකද වෙන්නේ? නිෂ්පාදන කාලයත් අඩු වෙනවා. අනිවාර්යයෙන්ම නිෂ්පාදන කාලේ අඩු වෙනවා. තේරුණාද? දැන් අවශ්‍ය අමුද්‍රව්‍ය පවා මේ කම්මල තුල ගබඩා කරගන්න බැරි නම් ගබඩාව පවා මේ තැන්වල තියෙන්න පුළුවන්. මේ කම්මල පුළුල් එකක් නම් පළල් එකක් නම් ඒකෙත් ඕන පුළුවන් අපිට ගබඩා කීපයක් හදන්න. ඒ කියන්නේ ව්‍යාප්ත ගබඩා කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් මෙන්න මෙතනක් දාන එකක්. එක ස්ටෝර්ස් එකක්. මෙතනක් දාන එක ස්ටෝර්ස් එකක්. මෙතනක් දාන එක ස්ටෝර්ස් එකක්. මෙතනක් දාන එක ස්ටෝර්ස් එකක්. තේරුණාද? ඔන්න මේ පැතුණු දාන එක ස්ටෝර්ස් එකක්. ස්කිල්ද මේකයි. එහෙනම් මෙන්න මේ හරිය වැඩ කරන අයට මේ ස්ටෝර්ස් එක බඩු ගන්න පුළුවන්. මේ හරිය වැඩ කරන අයට මෙතනින්.
මේ හරි මෙතනින් ආයි ගන්න පුළුවන්. ඒතර දුවන්න දෙයක් නැහැ. ඒ හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? නිෂ්පාදන වේගය වැඩි වෙනවා. එහෙනම් භාණ්ඩ ප්‍රමාණයක් නිපදවන්න වැය කරන කාලය අඩු වෙනවා. අඩු කාලයකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් නිපදව ගන්න පුළුවන් වන ආකාරයේ පිරිතක් වෙන එකයි මේකේ තේරුම. පැහැදිලිද? ඊළඟට බලපාන නීතිමය තත්වයන්. ඒකත් බලන්න එපා. අනිවාර්යයෙන්ම සමහර කම්හල් පිරියත හදනකොට නීතිමය තත්වයන් තියෙනවා. දැන් නිදසුනක් වශයෙන් වාහන සර්විස් සෙන්ටර්ස් තියෙන. වාහන වොෂ් කරලා ඔයිල් මාරු කරලා පිරිසිදු කරන තැන්. ඒ වාහන සර්විස් සෙන්ටර්ස් වල අනිවාර්යයෙන්ම ඒ පිරියත තුල තියෙන්න ඕන අර අපද්‍රව්‍ය. දැන් වාහන හොදලා යට මඩ ඒ වගේම ඔයිල් සේදිලා යන වතුර තියෙන. ඒ වතුර දාන්න ඒ වතුර බැහැර කරන්න තියෙන්න ඕනේ මේ මොනවද වේස්ට් වලවල් කියලා කියන්නේ. වේස්ට් වලවල් තුනක්ද කොහෙද තියෙන්න ඕනේ. අනිවාර්ය තුනක් මතක තුනක් තියෙනවා. මොකද මගේ මිත්‍රයෙක් සර්විස් සෙන්ටර් එක පටන් ගත්ත කොළඹ. ඒගොල්ලන්ට ගන්න එපයි මධ්‍යම පරිසර අධිකාරියෙන් ජාතික පරිසර සංරක්ෂණ සහතිකයක් නැත්නම් වැඩ ආරම්භ කරන්න බෑ. ඉතින් ඒක ඉල්ලුම් කරාම ඒගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලෝ මගේ මතකයෙන් තුනක් හොඳේ දෙකක් වෙන්න පුළුවන් ඕක. දෙක හරිනම් වේස්ට් වල දෙකක් තිබුණා. ඒගොල්ලෝ කොහොමද මදි. මේකෙන් මේ වලට ගිහිල්ලා වතුර පෙරලෙන්න ඕන මේකට. ඒකෙන් ඊළඟ එකට පෙරල ගිහිල්ලා තමයි භූගත කරන්න ඕන. එහෙම නැත්නම් මේක අනිවාර්යෙන් මදුරු පණු වෙන්න පුළුවන්. දුගඳක් එන්න පුළුවන් අපට මිනිස්සුන්ට. තුන්වෙනි එකත් හදන්නේ කොහේ හැදුවම පස්ස තමයි අර ජාතික පරිසර සංරක්ෂණ බලපත්‍රය ආවේ. අන්න නීතිමය අවශ්‍යතා. ඒ වගේ නීතිමය අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයෙන් පිරියත පහසුකම් සලසන්න ඕනේ. ඊළඟ එක තමයි නම්‍යශීලී බව. මේ පිරියතත් නම්‍යශීලී එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ අපිට කලින් කලට ටයිම් ටු ටයිම් යම් යම් වෙනස්කම් කරන්න වෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලියට නව යන්ත්‍ර උපකරණ ආදේශ කරන්න වෙනවා. එහෙම අවශ්‍ය වූදාට අපිට මේ පිරියතේ පහසු වෙන්නේ කියන්නේ මහා පරිමාණ වියදමක් දරන්නේ නැතුව විශාල කාලයක් ගන්න නැතුව ඊටාම පහසුවෙන් අවශ්‍ය කොටස් ගලවලා නව කොටස් එක් කරලා ඒ පිරියත නවීකරණය කරගන්න හැකි එකක් වෙන්නට ඕන. ඊළඟ එක තමයි ගනුදෙනුකරුවන් නිෂ්පාදන ක්‍රියාවලියට බද්ධ වන තරම. ඒ ගැනත් හිතලා ඒකට ගැළපෙන ලෙස පිරියත හදන්න ඕන. ගනුදෙනුකරුවන් නිෂ්පාදන ක්‍රියාවලට බද්ධ වන තරම. උදාහරණයක් තියෙනවා. දැව කම්හලක දැව තෝරා ගැනීමට ගනුදෙනුකරුවන් ඇතුළට ප්‍රවේශ වීම කෙරෙහි සැලකිය යුතුයි. ඔක මටත් වෙච්ච දෙයක්. අපි දැව කම්හලකට ගියාම විශාල දැව කම්හල් තියෙනවනේ. යෝධ දැව කම්හල්. අපිට අවශ්‍ය දැව තැන් තැන් වල තියෙන. එක දැව වර්ගයක් තියෙනවා දැව කම්මලේ මැද. අපට අවශ්‍ය ඊළඟ දැව වර්ගය තියෙන දැව කම්මලේ කෙළවරේ. අපට කෙළවර දක්වා යන්න වෙනවා. හරිද? ඒතර ඒ දැව කම්මලේ මැද තමයි පිරියත තියෙන්නේ. දැව කපනවා, යතු ගානවා, කොටස් කරනවා. ඊට පස්සේ ඒවා අදාළ තැන්වල රාක්වල පැක් කරනවා අර මොනවද ෆෝක් ලිෆ්ටර්ස් වගේ. ඒතර අපිත් ඔය අතරේ ගනුදෙනු අපි යනවා. මොකද අපිට දැව බලන්න ඕනනේ. දැව සමහර අපිට අතින් උස්සන් එන්න බෑ. ෆෝක් ලිෆ්ටරෙන් ගේලා තමයි අපේ ලොරියට පටවන්නේ. එහෙමනම් දැව කාටවත් උස්සන් එන්න බෑනේ. අපිට දැව තියෙන තැනට යන්න වෙනවා. ගිහිල්ලා චෙක් කරන්න වෙනවා. එහෙනම් නිතරම ගනුදෙනුකරුවෝ කම්මලේ මැදට එහා කොන්ට ආදි වශයෙන් ගමන් කරලා ආපසු වෙනවා. කීප දෙනෙක් එහා මෙහා වෙනවා. ඔය අතරේ ෆෝක් ලිෆ්ටර්ස් යනවා. තේරුණාද? පැලට් ජැක්ස් තියෙනවා. අර මිනිස්සු අතින් ක්‍රියාත්මක කරලා දැව උස්සලා දාන්න තැන් වලට. ඒ වගේම දැව ලොරිය ඇවිල්ලා එහෙන් අන්ලෝඩ් කරනවා, ගොඩ බානවා. තේරුණාද? මෙන්න මෙතනදී මිනිස්සුන්ට අනතුරුදායක තත්ත්වයක් උදා නොවන ලෙස පිරියත හදන්න ඕනේ. ලේසිම දේ තමයි පුද්ගලයින්ට යන්න පුළුවන් වෙනම පාත්‍යක් හදන්න. සමහරට යන තියර අර සත්තු උද්‍යාන තියෙන වගේ සත්තුන්ගේ බේරෙන්න තියෙන්නේ. සත්තු ඕපන් අපි යන පොඩි පාත්‍යයක අර මේ කවර් කරලා නේ. අපි නෙට් එකක් ගහලා. එහෙම නැත්නම් යකඩ පටි ගහලා. එහෙනම් අපි ඒකෙන් තමයි යන්නේ. එහෙනම් අපිට හානි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ගනුදෙනුකරුවන් නිෂ්පාදන ක්‍රියාවලියට බද්ධ වෙන අවස්ථා තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියට ගනුදෙනුකරුවන්ට ගිහිල්ලා ඒ ක්‍රියාවලිය දිහා බලන්න වෙන අවස්ථා තියෙනවා. අවශ්‍ය යෙදුම් තෝරගන්න වෙන අවස්ථා තියෙනවා. ඒගොල්ලන්ටත් අනතුරක් හානියක් නොවන ආකාරයේ පිරිතක් වෙන්නට ඕනේ. ඊළඟට අඩු පිරිවැයකින් නඩත්තු කිරීමේ පහසුව. ඕනෑම නිෂ්පාදන පිරියතක් නැත්නම් කම්හල් පිරියතක් අඩු පිරිවැයකින් අඩු වියදමකින් නඩත්තු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කම්මල් පිරියතේ අපි තුන් වැඩ ස්ථාන පහක් තියෙනකොට වැඩ ස්ථාන පහ සම්බන්ධ කරලා තියෙනවා බෙල්ට් මගින්. හරිද? ඒ වැඩ ස්ථාන පහ අනිවාර්යයෙන්ම අපිට කලින් කලට ඒ යන්ත්‍රෝපකරණවල ඔයිල් මාරු කරන්න වෙයි. සමහරට ගෙවි ගිය කොටස් වලට පාර්ට්ස් රිප්ලේස් කරන්න වෙයි. අමතර කොටස් ස්පෙයා පාර්ට්ස්. තේරුණාද? ඒවා අනිවාර්යයෙන්ම
අඩු වියදමකින් අපිට ඒ සිස්ටම් එක නඩත්තු කරගන්න පුළුවන් නම් ඒක හොඳ පිරියතක්. වැඩි පිරිවැයක් දරන්න වෙනවා ඒක හොඳ පිරියතක් නොයි. දැන් මම දැක්ක එක්තරා සිද්ධියක් කියන්නකෝ. දැන් එක්තරා කම්හලක වේස්ට් වතුර යන්න තියෙනවා වේස්ට් ලිඳක් හදලා. ලින් දෙකක්. ඒ ලින් දෙක තියෙන්නේ ෆැක්ටරි මැද. ඉතින් හදලා උඩින් කොන්ක්‍රීට් දාලා. උඩින් කොන්ක්‍රීට් දාලා පොඩි කටක් විතරක් තියෙනවා හදිස්සිය අර වේස්ට් වතුර හිස් කරන්න අවශ්‍ය වුණොත් මේ ගලි බවුසර ගෑනලා අර හෝස් එක දාලා ගන්න. නමුත් ඒකේ කලක් ගිහිල්ලා මොකද උනේ? අර සමහරට අර මොනවද ඒවට කියන්නේ කොන්ක්‍රීට් රවුම්. ඒ කොන්ක්‍රීට් රවුම් බස්සලා තියෙන්න පුළුවන්. නැත්තම් සිමෙන්තියෙන් බැඳලා තියෙන්න පුළුවන්. ඒවට තනින් තන හිල් කරලා තියෙනවා පොළොට උරා ගන්න. නමුත් ඔය ඔයිල් මිස්ට්, තෙල් මිස්ට්, ඉඳුල් මිස්ට් වතුර ගියන් පස්සේ මොකද වෙන්නේ? ඒ බිත්ති අර ඔයිල් ගතිය බැඳෙනවා. සීල් වෙනවා. අර හිල් වැහෙනවා. මොකද වෙන්නේ? ඉක්මනට වතුර පෙරෙනවා. මාසෙන් වගේ වතුර පෙරෙනවා. දැන් මාස්පත අයින් කරන්න ඕන. අන්තිමට මාස්පත අයින් කරන්න කියම් සති දෙකකට බහිනවා. දැන් කරන්න බෑනේ. එවනම් මොකද වෙන්නේ? මේ ලිඳ ඕපන් කරලා සේවකව බැහැලා අර ඔක්කොම අර තෙල් බැඳීම ඔක්කොම ගලවනවා. ගලවලා නැවත අර හිල් අලුත් කරන්න ඕනේ. එතකොට තමයි කාලයක් වුණා ආයි පොළොට උරන්නේ. දැන් කොන්ක්‍රීට් දාන්න තියෙන මොකද උනේ? කොන්ක්‍රීට් කඩන්න උනා. අර මොනවද කියන්නේ කොන්ක්‍රීට් කඩන මැෂින් ඒ මැෂින් ගෑල්ල විශාල ශබ්ද නගලා දූවිලි කාගෙන දවස් ගාණක් කඩලා තමයි ඒක කරේ. ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒකේ තිබුණේ පුද්ගලයෙකුට දෙන්නෙකුට බහින්න තරම් කටක් ඉතුරු කර විදිහට හදලා ඒකට වෙනම කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දානවා. අවශ්‍ය වෙලාවට ඒක උස්සලා ගත්තා. සේවක බැස්සුවා වස්තු වැඩි කරා. ඒ වගේ පහසුවෙන් මේන්ටනන්ස් පුළුවන් වෙනවා. පහසුවෙන් මේන්ටනන්ස් කරන්න බැරි නම් ඒ ප්‍රියත සාර්ථකයි. ඊළඟට භාණ්ඩ ගුණත්වය වර්ධනය. අනිවාර්යයෙන්ම භාණ්ඩයේ ගුණත්වය පුළුවන් තරම් උපරිම මට්ටමට ගෙන එන්නට හැකි පහසුකම් සහිත සේවා සපයා ගන්න පුළුවන් සහිත පිරියතක් වෙන්න ඕනේ. පිරියතේ තියෙන දුර්වලතා නිසා භාණ්ඩයේ ගුණත්වය අඩු වෙනවා නම් ඒක සාර්ථක පිරියතක් නොයි. පැහැදිලිනේ? ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වභාවයට ගැලපීම. එක එක නිමැවුම් සඳහා තියෙන නිෂ්පාදන ක්‍රියාවලීන් අසමානයි. ගුවන් යානා නිපදවන්න අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියයි අයිස් කම්මලක අයිස් නිපදවන්න අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය දෙකක්. එහෙනම් ගුවන් යානා නිපදවන කම්හලක පිරියත හරිම ආකර්ශනීයයි හරිම ප්‍රියජනකයි කියලා අයිස් කම්මලට ඒක ආදේශ කළා හරියන්නේ නැහැ නේ. තේරෙනවද? එහෙම නැත්නම් පුපුරන ද්‍රව්‍ය රතිඤ්ඤා වැනි පුපුරන ද්‍රව්‍ය නිපදවන කම්හලක පිරියතයි ආහාර පාන නිපදවන කම්හලක පිරියතයි වෙනස් වෙන්නේ නැහැ. ඒ අන්න එකයි කිව්වේ නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වභාවයටත් ගැලපෙන්නට ඕනේ. ඊළඟට sannivedanaye සුපරීක්ෂණය හා සමායෝජනය පහසු වෙනවා. මේ කම්හල් පිරියත ඇතුලේ යන්ත්‍රාගාරය ඇතුලේ මේ පිරියත තියෙන ලේඅවුට් එක තියෙන්නේ. මේ පිරියත ඇතුලේ එක එක සේවකයන්ට පහසුවෙන් අදහස් හුවමාරු කරගන්න පුළුවන් වෙනවා. ඒ සේවකයන්ට එකවර කවුද මෙයා නිෂ්පාදන ඉංජිනේරුවරයාට නිෂ්පාදන කළමනාකරුට එකවර පණිවිඩ දෙන්න පුළුවන් ක්‍රමවේද හදලා තියෙනවා. ලවුඩ් ස්පීකර්ස් සවි කරලා තියෙනවා. කෙලිම ඒගොල්ලන්ට අවශ්‍ය පොදු උපදෙස් දෙන්න පුළුවන්. තේරුණාද? ඒකම සුපරීක්ෂණය. ලේසියෙන් සුපරීක්ෂකයින්ට ඒ වැඩබිමේ නැත්නම් මේ කම්මල් පිරිතක් කියන්නේ වැඩබිමක්නේ. මේ වැඩබිමේ වැඩ කරන සේවකයන් හරියාකාරව වැඩ කරනවද? නැත්නම් සේවකයන් නිදා ගන්නවද? නැත්නම් සේවකයන් ගැටුම් ඇති කරගෙන තියෙනවද? සම්පත් හොරකම් කරනවද? වැනි ආකාරයෙන් සුපරීක්ෂණය කරන්න පහසු වෙන ආකාරයේ පිරිතක් වෙන්න ඕනේ. ඒත් එක්කම සමායෝජනය. ඒ කියන්නේ සියලුම සේවකයන්ගේ කටයුතු ඉලක්ක ළඟා කර ගැනීම දෙසට ශනිකව යොමු කරවන්න පුළුවන් වන විදියට පිරිත සකස් කරලා තියෙනවා. එහෙම වුණොත් මෙන්න මේ ගුණාංග වලින් සමන්විත වන පිරිතක් විතරයි වඩා හොඳ අංග සම්පූර්ණ නැත්නම් යෝග්‍ය කම්මල් පිරිතක් වෙන්නේ. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟට කම්මල් පිරිත සැලසුම් වර්ග. කීයක් තියෙනවද? මහා විශාල ගාණක් නෑ 100 ගාණක් නෑ තියෙන 4යි. ප්‍රධාන කම්මල් පිරිත සැලසුම් වර්ග 4ක් තියෙනවා. එකක් තමයි ක්‍රියාවලි පිරියත නැත්නම් process layout. කාර්යබද්ධ පිරිත කියන්නේ තෝකමයි. ක්‍රියාවලි පිරියත නැත්නම් process layout. මේකටම කියන අපි කාර්යබද්ධ පිරියත කියලා. කාර්යබද්ධ පිරියත. කාර්යබද්ධ පිරියත.
කියන්නේ තෝකමයි. ප්‍රොසෙස් ලේඅවුට්. අනිත් එක තමයි නිෂ්පාදිත පිරියත ප්‍රොඩක්ට් ලේඅවුට්. අනිත් එක තමයි කුටි පිරියත සෙලියුලර් ලේඅවුට් කුටි. අනිත් එක ස්ථාවර ස්ථානීය පිරියත ෆික්ස් පොසිෂන් ලේඅවුට් කියලා වර්ග හතරක් තියෙනවා. මේ හතරෙන් ඕනම එකක් විභාගෙට අහන්න පුළුවන්. අපි බලමු පළවෙනි එක ක්‍රියාවලි නැත්නම් කාර්යබද්ධ පිරියත process layout. The arrangement of a facility so that work centers or departments are grouped together according to their functional type. According to their functional type. ඒ කියන්නේ යම් යම් සේවකයින් හා කණ්ඩායම් වලින් ඉටු කරන ෆන්ක්ෂනල් ටයිප් එක අනුව ශ්‍රීතමේ පදනම අනුව නැත්නම් කාර්යයන් අනුව තේරෙනවද? ඒ කිසියම් නිෂ්පාදනයකට අදාළ විවිධ කාර්යයන් එකම ස්ථානයක සිදුවන ආකාරයකට ස්ථානගත කරන ලද ගලපන ලද පිරියතක් තමයි ක්‍රියාවලිය නැත්නම් කාර්යබද්ධ පිරියතක් කියලා කියන්නේ. පැහැදිලිද? අපි උනක සිංහල නිර්වචන බලමින් දෙමු. නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අධීරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ එක් ස්ථානයක සිදුවන ආකාරයට පිරියත පිළිල කිරීම ක්‍රියාවලි පිරියත ලෙස හැඳින්විය හැකිය. නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අධීරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ සියලු ක්‍රියාකාරකම් එක් ස්ථානයක සිදුවන ආකාරයට පිරියත සකස් කරලා තියෙනවා. ඒක තමයි ක්‍රියාවලි පිරියත කියන්නේ. මෙහිදී සමාන කාර්යයක නියුක්ත සේවකයෝ එක ස්ථානයක ස්ථානගත කරති. සමාන කාර්යයක නියුක්ත සේවකයෝ එක ස්ථානයක ස්ථානගත කරනවා. නිෂ්පාදන ක්‍රියාවලිය වටා කාර්යයන් ගලා යන ආකාරයට සැලසුම් කරනවා. උදාහරණයක් වශයෙන් ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිරියත සැලසුම් කිරීම. ඊතන දැන් ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙතන නම් මේ තියෙන එක සෙන්ටර් එක පළවෙනි එක. මෙතන තමයි දැව කැපීම කරන්නේ. මේ දැව කැපීම. හරිද? ඊට පස්සේ අපි තුන් මෙතන තමයි දැව යතු ගෑම කරන්නේ. දෙවෙනි සෙන්ටර් එකේ. තුන්වෙනි සෙන්ටර් එකේ තමයි දැව එකලස් කිරීම කරන්නේ. ඇසෙම්බල් කරන්නේ. එකලස් කිරීම. හතරවෙනි සෙන්ටර් එකේ තමයි පොලිෂ් කර නිම කිරීම කරන්න. එකම කාර්යස්ථානය එකම බිල්ඩින් එකක එකම ශාලාවක මේ තියෙන එකම හෝල් එකේ තියෙන දැව කපනවා, දැව යතු ගන්නවා, දැව ඇසෙම්බල් කරලා එකලස් කරලා එක එක ගෘහ භාණ්ඩ හදනවා, පොලිෂ් කරලා නිම කරනවා. ඒක තමයි කියන්නේ එකම ස්ථානෙ තුම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනවද? අර එහා පැත්තේ තිබිච්ච එක බලන්න ඒක බොඩක් පැහැදිලි. මේ තියෙන්නේ හොස්පිටල් එකක තියෙන්නේ ආරෝග්‍ය ශාලාවක තියෙන්නේ ක්‍රියාවලිය නැත්තම් කාර්යබද්ධ පිරියත. සියලු දේ එකම තැනකින් කරනවා. එකම පරිශ්‍රයක එකම in the same premises එකම පරිශ්‍රමකින් කරගන්න පුළුවන්. එකම පරිශ්‍රයකින් premises එකකින්. දැන් බලන්න මෙතන තියෙනවා ඔව් මේ තියෙන මේක උන රතු පාටින් පෙන්නන්නම්. ඔව් මේ තියෙන්නේ patient enters clinic එක මේ පළවෙනි අවස්ථාව. හරිද? ලෙඩුන් ඇතුළු වෙන ස්ථානේ මේ. ඒතර patient waiting need එක තමයි මෙතන සමහර පුටු තියලා තියෙනවා පිළිවෙලකට වාඩි වෙන්න. මෙතනින් පස්සේ මෙතන ඉඳන් ඒකට හැම සේවාවකම ලබන්න පුළුවන්. තේරෙනවද? දැන් මෙතනින් ගියොත් එහෙම ලැබොරටරි ටෙස්ට් එක කරගන්න පුළුවන් මෙතනට ගියාම. එක්ස්රේ එකට මෙතනට යන්න පුළුවන්. ප්ලාස්ටික් ඇන් රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරි වගේ ඒවට මෙතනට යන්න පුළුවන්. ඒ වගේම ඔබ්ස්ටෙට්‍රික් ගයිනොලොජි ඒ කියන්නේ බබාල හම්බෙන සම්බන්ධ වෛද්‍ය සේවා හෝ පහසුකම් ලබන්න මේ සෙක්ෂන් එකට යන්න පුළුවන්. ඊට පස්සේ නියුරෝලොජි ස්නායු සම්බන්ධ රෝග නම් මෙතනට යන්න පුළුවන්. රෙස්ට් රූම් නම් මෙතන තියෙන රෙස්ට් රූම් එක සමහරට බොහෝ වෙලාවට ආපන ශාලාවකුත් තියෙන පුළුවන්. තේ එකක් බීලා කෑම කාලා විවේක ගන්න පුළුවන්. ඒ වගේම රිසෙප්ෂන් රූම් එක මෙතන තියෙනවා. තේරුණාද? රිසෙප්ෂන් ඒ කියන්නේ අතරම රිසෙප්ෂන් රූම් එකට තමයි අපි ගිහිල්ලා අපේ ප්‍රශ්නේ කියන්නේ. මට මෙන්න වගේ ප්ලාස්ටික් සර්ජරි කරගන්න ඕනේ.
මට විස්තර දැනගන්න පුළුවන්ද? අන්න ටක් ගාලා මෙතනින් මොකද කරන්නේ? එතන යොමු කරනවා. තේරුණාද? ඊට පස්සේ මට ෆාමසි එකට ගිහලා බෙහෙත් ටිකක් ගන්න. කොහෙද ෆාමසි තියෙන්නේ? මෙතනින් යොමු කරන මෙතනට. හරිද? ඒ වගේම මේ පීඩියට්‍රික්ස්, ඒ කියන්නේ බබාලට සම්බන්ධ මේ බෙහෙත් කරන වෛද්‍යවරු මුණ ගැහිලා ඒ බබාල සම්බන්ධ බබාලට හැදෙන ලෙඩ රෝග වලට ගන්න ඕන නම් මෙතනට යන්න පුළුවන්. ඔක්කොම ටික එක තැන තියෙනවා. ඔක්කොම එකට තියෙන්නේ. තැන් වල නෙවෙයිනේ. තේරෙනවද? මේක තමයි නම් ක්‍රියාවලිය නැත්තම් කාර්යබද්ධ පිළිවෙත කියන්නේ. එහෙනම් ගෘහ භාණ්ඩ කම්හලක ඔක්කොම ටික තියෙන්නේ ඔය වගේ එකම තැනක. දැව කපනවා, ඉරනවා, ඊට පස්සේ හිල් කරනවා, ඒ වගේම ඇසෙම්බල් කරනවා, ඊට පස්සේ පොලිෂ් කරනවා නේ ඔක්කොම එකම තැනක වෙන්නේ. ඒක තමයි ක්‍රියාවලිය පිළිවෙත නැත්තම් කාර්යබද්ධක. මේ ඔක්කොම එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. ඔක්කොම එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. කාර්යබද්ධ පිළිවෙත. පැහැදිලිනේ? ඊළඟට දෙවැනි එක තමයි නිෂ්පාදිත පිරියත. product layout. නිෂ්පාදිත පිරියත. The arrangement of a facility so that work centers or equipment are in a line to afford a specialized sequence of tasks. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානට රේඛීයව අනුපිළිවෙලට ගලා යන ආකාරයට පිරියත සකස් කිරීම නිෂ්පාදිත පිරියත කියලා කියනවා. තේරුණාද? නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානට රේඛීයව අනුපිළිවෙලට ගලා යන ආකාරයට පිරිත සකස් කිරීම නිෂ්පාදන පිරියත වේ. තේරුණාද? ඒ කියන්නේ නිෂ්පාදනයේ එක එක අවස්ථා එක එක කාර්ය ස්ථානයේදී තමයි නිම වෙන්නේ. නැත්නම් අමුද්‍රව්‍යයක් එක එක ස්ථානවලදී එක එක අවධිවලදී පරිවර්තන වෙලා අවසන් කාර්ය ස්ථානයේ නිවි භාණ්ඩයක් වශයෙන් එළියට යන්න ඕන. එහෙනම් පළවෙනි කාර්ය ස්ථානයේ සිට අවසන් කාර්ය ස්ථානය දක්වා එකිනෙකට එකිනෙක පසු කරගෙන ක්‍රමානුකූලව ගමන් කරනවා. රේඛීව කියන්නේ ඒකයි. තේරුණාද? උදාහරණයක් වශයෙන් මෝටරත නිෂ්පාදන ආයතනයක පිරියත සැලසුම් කිරීම මේ වගේ වෙන්නේ. දැන් මේ තියෙන වෙලෙ දෙයක්. මේ පළවෙනි කාර්ය ස්ථානයේ මේ තියෙන වර්ක් ස්ටේෂන්ස් කාර්ය ස්ථාන පළවෙනි කාර්ය ස්ථානයේදී යම්කිසි පරිවර්තනයක් කරනවා. ගමන් කරනවා. එක බෙල්ට් එකක් මගින් ටිකක් ප්‍රදේශي දුර නම් සමහර වාහන මාධ්‍යයක් මගින් බොහෝලට බෙල්ට් මගින් දෙවෙනි කාර්ය ස්ථානට යනවා. තුන්වන කාර්ය ස්ථානට යනවා. හතරවන කාර්ය ස්ථානට යනවා. ආදී වශයෙන් ගිහලා අවසන් කාර්ය ස්ථානේ මේක නම් ඒකේ නිමීමක් වශයෙන් ඉල්ල දානවා. ඔක තමයි නිෂ්පාදිත පිරියත කියන්නේ. නිෂ්පාදිත පිරියත කියන්නේ. දැන් මේකයි ඉස්සෙල්ල කිව් ක්‍රියාවලියවත් කාර්යබද්ධ පිරියතයි පටල ගන්න එපා. ළමයි පටල ගන්නවා. මමත් එක්ක ළමයි කතා කරපු ළමයි සහ ළමයි කියන දේ ඇහිලා මම ගත්ත දැකීම මේ දෙක. මොකද්ද වෙනස? දැන් ඉස්සෙල්ල කිව් එකේ තියෙන්නේ එකම ස්ථානයේ එකම ශාලාවක නිෂ්පාදන ක්‍රියාවලිය එක් එක් අවස්ථා ස්ථානගත කරලා එකම ස්ථානින් බහන නිෂ්පාදනය වෙනවා. මේකිනුත් ඒ දෙයම කියන්නේ. මේ වෙනස මොකද්ද? මේක පිළිවෙලයි. මේක රේඛීව ගලාගෙන යනවා. පළවෙනි කාර්ය ස්ථානේ මෙතනදී යෙදුම් වෙනස් කළා, මෙතනට ගියා, වෙනසක් කළා, මෙතනට ගියා, වෙනසක් කළා, මෙතනට ගියා, වෙනසක් කළා ආදී වශයෙන්. පිළිවෙලයි. මේ රේඛීව ගලාගෙන යනවා. ක්‍රියාවලියවත් කාර්යබද්ධ පිරියද එහෙම එකක් නැහැ. මම පෙන්නුවේ ඉස්සෙල්ලා මතකයි නේද? මම පෙන්නුවේ මේ රේඛීව ගලා යන්නේ නැහැ. මෙතන දැව කපනවා, දැව යතු ගන්නවා, මෙතනට ගන්නවා, මෙතන තමයි එකලස් කරන්නේ. හරිද? ඊට පස්සේ එකලස් කළා මෙතනින් තමයි පොලිෂ් කරලා යවන්නේ. අර වගේ රේඛීව ගලාගෙන යන නිශ්චිත වර්ක් සෙන්ටර්ස් ක්‍රමයක් මෙතන නැහැ. තේරුණාද? සමහර විට පොලිෂ් කිරීම දැන් අපි හිතමු දැන් නිකන් නිරාවරණය වන වහලක් තියෙනවොත් මේ හරිය නිරාවරණය කියලා ඕපන් කියලා. වැසි දවසට නම් මොකද කියන්නේ? අපි කියන්නේ හිරිකඩ එනවා කියලා. හිරි පොද වැස්සට තෙමෙන්න පුළුවන්. එහෙනම් ඒ කාලෙට මේක අපි ඇතුළට ගන්නවා. දැන් කපන එක මෙතනට ගන්නවා. අර තේරෙනවද? දැන් ඉස්සෙල්ල කිව්ව නිෂ්පාදිත පිරිත එහෙම බෑ. කාර්ය ස්ථානයේ මේක මෙතන නම් මෙතනම තමයි. ඒක වෙනස් කරන්න බෑ. ඕකයි වෙනස. පොඩි සමානතාවයක් තියෙන නමුත් දෙවිදියක්. තේරෙන කතාව right. එතකොට මේ තියෙන එක හොඳ උදාහරණයක්. product layout of a vehicle cleaning center. center CENTR is කිව්වා center CENTER කිව්වා center. දන්නවනේ මේ දෙකම හරිම ඉස්සෙල්ලා එකේ තිබුණ center කියලා මම දැක්ක හැබැයි තියෙනනේ. මෙයා පැත්තේ තිබුණ center කියලා. work center ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ
මේ සෙන්ටර්ස් කියන්නේ ඇමරිකන් ක්‍රමයට. මොකද ඇමරිකන් ඉංග්‍රීසි ලේසියිනේ. බ්‍රිටිෂ් ක්‍රමේ තමයි CNTRE කියන්නේ. ඒත් සෙන්ටර්ම තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. සෙන්ටර් නෙවෙයි. තේරෙනවද? දෙකම හරි. එතකොට මේ තියෙන්නේ රථවාහන සේවා සපයන ආයතනය. සර්විස් සෙන්ටර් ගන්න මේ කියන්නේ. ඒ කියන්නේ එතන වොෂ් කරනවා, වැකුම් කරනවා, පොලිෂ් කරනවා, වැක්ස් කරනවා, ඊට පස්සේ ඔයිල් මාරු කරනවා නේ. ඒ ඔක්කොම ටික කරනවා. එහෙමනම් මේකෙත් බලන්න මේකෙත් රේඛීයව ගලාගෙන යනවා. මෙන්න වේටින් කාස්. ඒ කියන්නේ මොකද්ද? සර්විස් සෙන්ටර්ස් වල උදේට කාර් ගොඩක් එන තැනක් නම් ඒ සිකියුරිටි එකේ ඉන්න මහත්මයා හරි වෙන කෙනෙක් හරි ටයිම් කීපර් හරි කවන්නේ ඒව පෙළ ගස්සනවා. සමහර මෙතන එක දිගටම ඕනේ අපි තුමු දැන් මේකේ සාමාන්‍යයෙන් එන්ට්‍රන්ස් එකේ තියෙන පාකින් ස්පොට් එක නම් මෙතන ඕන මේක තීරු 4කට 5කට වාහන පැක් කරන්න පුළුවන්. කොරි ක්‍රමානුකූලව පෙළ ගස්ස. දැන් මෙහෙම මේ අතර ගෙහුවොත් එහෙම මේ විදිහට ගෙහුවොත් එහෙම සමහරට මුලින්ම ආයේ මේක වෙන්න පුළුවන්. 1 මේ 2 මේ 3 ආදි වශයෙන් වෙන්න පුළුවන්. ඊට මේ 4 මේ 5 එහෙම වෙන්න පුළුවන්. මෙතනක් තියෙන්න පුළුවන් තමයි. තේරෙනවද? එතකොට ආපු පිළිවෙලට එන මුලින්ම යන්නේ මේක. මේක යන මුලින්ම ක්ලීන් අවුට් කරගන්න. ගියා මුලින්ම මොකද කරන්නේ? සෝරි මුලින්ම මෙතන ක්ලීන් අවුට් කරන කියන්නේ මොකද්ද? අර කාපට් එළියට අරන් විසි කරනවා ගසලා දාලා ඔක්කොම කාපට් වල වැලි තියෙනවනේ. එක එක අපි සමහර කාපු විසුම්බුන් තියෙනවා නේද? ඒ ඔක්කොම එළියට ක්ලීන් අප් කරනවා. ඊට පස්සේ මෙතන වැකුම් කිරීමත් කරන්න පුළුවන්. වැකුම් කළා ඔක්කොම ඇතුළ ඉන්සයිඩ් ක්ලීන් එක මෙතනදී ෆිනිෂ් කරනවා. ඕනනම් මේක මෙතන තියෙන්න පුළුවන්. අවසානයේදී ඔක්කොම ඇතුළ ක්ලීන් කරලා දාන්න පුළුවන්. එහෙම සෙන්ටර්ස් තියෙනවද දැකලා තියෙනවනේ. තේරෙනවද? එතකොට මේක මෙතන තියෙන්නත් පුළුවන්. මෙතන තියෙන්න පුළුවන්. තැන් දෙකෙම තියෙන්නත් පුළුවන්. මුලින්ම කාපට් ටික ගසලා ඒ කාපට් වල දූවිලි ඔක්කොම මේව කරලා දෙනවා. ඊට පස්සේ ඉතුරු ටික කරන්නේ අන්තිමටම ෆයිනල් ක්ලීන් වශයෙන් මෙතන තියෙන්න පුළුවන්. එහෙනම් අපි තුන් මේක ස්ටාර්ට් එකේම ඇතුළ ක්ලීන් කරනවා කියලා එක. එහෙනම් ක්ලීන් අවුට් කරනවා. ඊට පස්සේ ඊළඟ වොෂ් මේ බේත් එකට යවනවා. ඊට පස්සේ ඒකේ හොට් වෝටර් උණු වතුරෙන් ස්ප්‍රේ කරනවා. දැන් අපි ලංකාවේ ටිකක් ඕක කරනවා අඩුයි. උණු වතුරෙන් ස්ප්‍රේ කරාම අර තාර වගේ ඒවා තෙල් ගතිය ඔක්කොම යනවා. දැන් ඩීසල් දුම එහෙම බැදෙනවනේ වාහනේ බොඩියේ ඒ ඔක්කොම යනවා. ඊට පස්සේ টොප් වොෂ් ඇන්ඩ් බ්‍රෂ්. එහෙනම් ඊට පස්සේ මොකද කරන්නේ? උණු වතුරෙන් ස්ප්‍රේ කරලා ඊට පස්සේ නැවත වතුරෙන් සෝදලා කාවුස් දාලා බ්‍රෂ් කරනවා කිව්වම මේක පැත්තෙන් බ්‍රෂ් කරන්නේ නැහැ. දැන් මේක තේරුම පිට රටවල ඇත්තටම කරන්නේ මැනුවල් නෙවෙයිනේ. තේරුම මැනුවල් නෙවෙයිනේ. මෙකැනිකල් සිස්ටම් එකකටනේ. තේරුණාද? ඒකෙදි වෙන්නේ අර මෙහෙත් තියෙන්නේ නාවලත් එකක් තියෙනවා මමත් කරලා දෙන දෙනින් ගිහලා අර යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. බ්‍රෂ් තියෙන දෙපැත්ත රෝද වලට වෙනම බ්‍රෂ් තියෙනවා. උඩට වෙනම බ්‍රෂ් තියෙනවා. ඒ බ්‍රෂ් වලින් සබන් වතුර එනවා කරනවා. ඒකයි මේ টොප් වොෂ් ඇන්ඩ් බ්‍රෂ් කියන්නේ. ඊට පස්සේ සයිඩ් වොෂ් ඇන්ඩ් බ්‍රෂ්. තව ටික ඉස්සරහට ගියාම පැති හොදනවා. ඒත් බ්‍රෂ් එනවා නේ. ඒක පැති ගොම ඒ ටයර් වලට වෙනම තියෙනවා බ්‍රෂ් ඇවිල්ලා. ඊට පස්සේ ෆයිනල් රින්ස් ස්ප්‍රේ. අවසානට ඊට පස්සේ වතුරෙන් සෝදලා දානවා. ඊට පස්සේ නැවත හොට් බ්ලෝවර්. තව ටිකක් ඉස්සරහට ගත්තම මොකද වෙන්නේ? කෙලිම බ්ලෝ වැකුම්. ඒ කියන්නේ උණුසුම් මොකද්ද? උණුසුම් තාපේ මගින් මොකද කරන්නේ? ටක් ගාලා වතුර ටික වේලලා දානවා. වේලලා දාලා ඕනනම් අවසන් වශයෙන් මෙතන ෆයිනල් ක්ලීන් අප් එක දාන්න පුළුවන්. නෑ මෙතන තියෙන හෑන්ඩ් වයිප් ඇන් ක්ලීන් අප්. මේක තියෙනවා අයි ක්ලීන් අප්. එහෙනම් අවසන් කොච්චර අර හොට් බ්ලෝ එක ආවත් තැන් තැන් වල වතුර දිනවා ඉස්ස කොහමද තර තෙත මාත්තුන හොඳ තියෙනවා වෙනම තියෙනවා ඒවට මේ ලේන්සු ඒ ලේන්සුවේ පිහදලා අවසන් වශයෙන් තව ටිකක් ඕන ඇතුළේ ක්ලීන් අප් කරලා දොරවල් ටික පිහදලා මොකද කරන්නේ? එක්සිට් කරනවා. දැක්කද? ක්‍රියා මොකද්ද මේ? නිෂ්පාදිත පිරියත. දැන් මේකම ක්‍රියාවලි පිරියතක් කර සමහරට එකම හෝල් එකේ මේ ටික තැන් තැන් වල වෙන්න පුළුවන්. මේක පිළිවෙලක් නැහැ. ඒකයි වෙනස. මේක අනුපිළිවෙලටම වෙන්නේ. නැත්තම් මේ දෙක එක තමයි. නැත්තම් මේ දෙක එකයි. තේරෙනවද? මේ දෙක එකයි. මේක වෙන්නේ ගොඩක් වෙලාවට එකම ශාලාවක් තුල මේ ටික තැන් තැන් වල කරන්න පුළුවන්. එහෙනම් ගොඩක් දැන් ලංකාවේ සර්විස් සෙන්ටර්ස් වල වෙන්නේ තැන් තැන් වල තමයි. එතකොට මේක මේ ප්‍රොඩක්ට් ලේඅවුට් නෙවෙයි එතකොට. එතකොට මොකද්ද? ප්‍රොසෙස් ලේඅවුට් එතකොට. ක්‍රියාවල පිරිත වෙනවා. තේරුණානේ? රයිට්. අපි බලමු ඊළඟ එකත්. කුටි පිරියත. සෙලියුලර් ලේඅවුට්. කුටි පිරියත. දැන් කුටියක් කියන්නේ සෙල් එකක් කියන එකනේ. කුටියක් නේ. දැන් පොලිසියට ගියාම පොලිස් සිරමෙදිරි දැකලා තියෙනවනේ. ගිහලා තියෙනවනේ. අපෝ මන්නම් ගිහලා නැහැ. තේරුණාද? දැන් පොලිසිය අපි කියන්නේ සෙල් එක කියලා කියන්නේ. බන්ධනාගාර සෙල් කියන්නේ. ඒ කියන්නේ සිර කුටි. සිර කුටි කියන්නේ පොඩි කුටි. සමහරට ඒක එක්කෙනයි නැත්තම් කීප දෙනයි දාන්නේ. නේ? ඒ වගේ සෙල් කියන්නේ කුටි කියන එක. එතකොට ස්වාමින් වහන්සේලා විශේෂම ආරණ්‍ය සේනාසනවල වැඩවසන
ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරන්නේ කුටිවල. ඒ කියන්නේ පුංචි ගෙවල්. පුංචිම ගේ බොහොම අල්පේච්ඡ ජීවිතයක් ඒගොල්ලෝ ගත කරන්නේ. අපි වගේනේ මේගොල්ලෝ බදාගන්නේ. ඒගොල්ලෝ අත්තරිනවා. අපි බදා ගන්නවනේ ඒගොල්ලෝ අත්තරිනවා. තේරෙනවද? පුංචි කුටියක භාවනා යෝගී ඉන්නවා. එහෙනම් පුංචි කුටියක් කියන්නේ පුංචි නිවසක්. තේරෙනවද? ඒ වගේ කුටියක් කියන්නේ පුංචි තැනක්. Cell production is where the production line is divided into separate self-contained units, that's a cell each, making an identifiable part of the finished product instead of having a flow or mass production line. Flow or mass production line. දෙකම එකයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවි කර නිෂ්පාදන කටයුතු ගලා යන ආකාරයට සිදු කිරීම සඳහා පිරියත සැලසුම් කිරීම කුටි පිරියත වේ. මේ කියන්නේ මේකයි නිෂ්පාදන ක්‍රියාවලියේදී එක සමාන කාර්යයන් ඉටු කරන යන්ත්‍රෝපකරණ සමග එක සමාන කාර්යයන් සහ විෂම කාර්යයන් ඉටු කරන යන්ත්‍ර සමග විෂම කාර්යයන් වෙන වෙනම කුටිවල සවි කරනවා එක්ක ස්ථානගත කරනවා. තේරුණාද? එතකොට එහෙම සවි කරලා නිෂ්පාදන කටයුතු ගලා යන ආකාරයට පිරියත සකස් කරනවා. උදාහරණයක් වශයෙන් ඇඟලුම් කම්හලක පිරියත සැලසුම් කිරීමේ තියෙන සෙලියුල නැත්නම් සෙල් ලේඅවුට් එකට. දැන් මෙතන තියෙනවා සෙල් 1, සෙල් 2, සෙල් 3, සෙල් 4. හරි කුටි 4ක් තියෙනවා. කුටි 4ක් තියෙනවා. එතකොට මෙතන මුලින්ම අමුද්‍රව්‍ය. ඔව්. මුලින්ම අමුද්‍රව්‍ය එනවා. ඒතර ඒ අමුද්‍රව්‍ය සමහරට මෙතනටත් ඕන මෙතනටත් ඕන මේ මැදින් යන්නේ ඒකයි. තේරෙනවා. ගොඩක්කට මෙන්න මේ 4 වෙනි තමයි ගොඩක්කට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒතර මේකෙදි වෙන්නේ අපි හිතමු ඇඟලුම් කම්මලක සමහර සේවකෝ ඉන්නවා. ඒගොල්ලෝ පරිගණක යන්ත්‍ර පාවිච්චි කරමින් අද නවීන තාක්ෂණයේ තියෙන්නේ එක එක ඇඳුම් වර්ග වලට ඩිසයින් නිර්මාණය කරනවා. නැත්නම් විලාසිතා නිර්මාණය කරනවා. අපි තුමේ 3 දෙනෙක් ඉන්නවා කියලා ඒ 3 දෙනා එක කාමරයකට සම්බන්ධ කරනවා. ඒ 3 දෙනා කාමරයට වෙලා ග්‍රැෆික් කර එක එක නිර්මාණ කරනවා. අන්න එක කුටියක්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ නිර්මාණය කළේ ඇඳුම් විලාසිතා පදනම් කරගෙන ඊළඟට ඉන්නවා ඒ ඇඳුම් මහන රෙදි කපන අය කටර්ස්ලා. ඒගොල්ලෝ වෙනම තියෙන ඔටෝමේටඩ් මැෂින් තියෙනවා. ඒගොල්ලෝ මැෂින් එක පාවිච්චි කරලා රෙදි කැපීම කරනවා. අර එකවර රෙදි 100 ගාණක් තියලා ප්‍රෙස් කරලා කැපුවම පස්සේ රෙදි 100 ගාණම එකවර කැපෙනවා. ෂර්ට් එහෙනම් ෂර්ට් 100ක් එකවර කපන්න පුළුවන්. කතුරින් නෙවෙයි අර මේ වගේ කතුරන් තියෙන්නේ. මෙහෙම අල්ලන්න කපන්න. තේරෙනවා. ඒක ඉලෙක්ට්‍රිකලි වැඩ කරනවා. අපිට තියෙන අල්ලලා අර ඇඳ ඩිසයින් එකේ ගාණට කපන්න විතරයි. ඉතින් ඒකට වෙනම පුහුණුව අය ඉන්නවා. ඒගොල්ලෝ දානවා මේ සෙල් එකට. ඒගොල්ලෝ කරන්නේ කටින් අන්න කටින් සෙල් එකක් ඇති වෙනවා. කටින් ලන්සියක් කටින් ඩිවිෂන් එකක්. මෙතන මොකද කරන්නේ? මහාන කට්ටිය මෙතනට ගුණ කරනවා. මහාන මැෂින් තියාගන්න. මහපුවා මෙතනට අර මොකද කරන්නේ? අයන් කරලා පැක් කරලා එළියට දානවා. හරිනේ. වෙන වෙනම බෙදුවා. කුටි පිරියද. දැන් මේක නැවත පටල ගන්න එපා මුලින්ම කිව්ව ක්‍රියාවලි පිරියතත් එක්ක. ක්‍රියාවලි පිරියතේ මෙච්චර නීට් නෑ. පිළිවෙලක් නෑනේ. තේරෙනවද? සමහර අද මෙතන රෙදි ඩිසයින් කරනවා හෙට මෙතන ඩිසයින් කරනවා වෙන්න පුළුවන්. හෙට අද මෙතන මහනවා හෙට මෙතන මහනවා වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් ඒකේ පිළිවෙලක් නෑ. කොහොම හරි එකම ස්ථානයේ ස්ථානගත වෙලා තියෙන සිදුකාරයන් කරන්න. ඒක රේඛීය ධාරාවක් විතර පිළිවෙලට කරොත් ඒක නිෂ්පාදිත පිරියත. මේ වගේ කුටි වලට වෙන් කරලා කරොත් මොකක්ද ඒක? අනිවාර්යයෙන්ම කුටි පිරියත. මේකත් නිෂ්පාදිත පිරියත වගේම තමයි. එකම දේ නිෂ්පාදිත පිරියත මේ වගේ තිරස්ව ගලාගෙන යනවා. මේක තිරස්ව වෙන්නේ නැහැ. වගේ කුටි වශයෙන් යන්නේ. අපි ඊළඟට බලමු. 4 වෙනි ක්‍රමේ ස්ථාවර ස්ථානීය පිරියත. ස්ථාවර ස්ථානීය පිරියත. Fixed position layout. Fixed position layout. The layout plan prepared to assemble raw materials, labor, tools and equipments. ඔක්කොම raw materials, labor, tools and equipments උපකරණ in the factory නැත්නම් work site at the place of manufacturing itself to carry out the production is known as the fixed position layout. මේ කියන්නේ මොකක්ද? තියෙන හොඳ පින්තූරකුත් දීලා. අමුද්‍රව්‍ය, ශ්‍රමය, බලය නැත්නම් බල ශක්තිය, උපකරණ ආදී යෙදවුම් නිෂ්පාදනයේ සිදු කරන ස්ථානයටම ගෙනවිත් නිෂ්පාදනයේ සිදු කිරීම සඳහා පිළියෙල කරන
පිරියත ස්ථාවර ස්ථානීය පිරියත වේ. උදාහරණයක් වශයෙන් ගොඩනැගිලි ඉදිකිරීම. මේකෙන් දරුවනේ මහා පරිමාණ නිමවුමකට තමයි මේක අදාළ වෙන්නේ. ගොඩනැගිල්ලක් කියන්නේ මේ මහා පරිමාණ මේ තට්ටු ගාන ගොඩනැගිල්ල මේ රූපෙන් පේන්නේ තේරෙනවද? තට්ටු ගානක ගොඩනැගිල්ල. මහා පරිමාණ නිමවුම. නෞකාවක් තැනීම මහා පරිමාණ නිෂ්පාදන කටයුත්ත. ගුවන් යානයක් ජම්බෝ ජෙට් වෙන ගුවන් යානයක් තැනීම මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය. පාලමක් තැනීම මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය. මෙන්න මේ වගේ නිමවුම් බිහි කිරීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රමිකයින් බලයවත් බලශක්තිය අවශ්‍ය උපකරණ ඒ සියල්ලම අදාළ නිෂ්පාදනය සිදු කරන ස්ථානයටම ඒක රාශී කරනවා. ඒක රාශී කරලා ඒ තුලින් මොකද කරන්නේ? අවශ්‍ය මහා පරිමාණ නිෂ්පාදනය බිහි කිරීම කරනවා. අනේ එවැනි පිරියතක් නම් අපි කර කියනවා මොකද්ද? ස්ථාවර ස්ථානීය පිරියත. ස්ථාවර ස්ථානීය පිරියත. දැන් ගොඩනැගිල්ලක් හිතන්න මේ තට්ටු ගොඩනැගිල්ලක්නේ. මේ වගේ තට්ටු ගොඩනැගිල්ලක් ඉදි කරනකොට ග්‍රැන්ටි ක්‍රේන් අවශ්‍යයි. මේක ක්‍රේන් එකකුත් පේනවා. එයි මේ ක්‍රේන් එකෙන් තමයි එක එක තට්ටු වල උස තට්ටු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒක බිම තියෙන අමුද්‍රව්‍ය වල දෙන්නේ. වැලිද සිමෙන්තිද ගල්ද ඔක්කොම ටික. ඒ වගේම සමහර ෆෝක් ලිෆ්ටර්ස් අවශ්‍යයි. ටිපර් වෙන් රථ වාහන අවශ්‍යයි. ද්‍රව්‍ය ගේන්න. තේරෙනවද? අන්නේ සියල්ල ඒවා. ඊට පස්සේ සිමෙන්ති, වැලි, ගඩොල්, ඒ වගේම දැව වර්ග සියල්ලම ඒ තැනට ඒක රාශී කරනවා. අපි ඒකට කියන මොකද්ද? වර්ක් සයිට් එකක් කියලා. සයිට් එකක් කියලා කියන්නේ තාත්තා සයිට් එකේ තාම වැඩ. එහෙමනේ අපි කියන්නේ. තේරෙනවද? වර්ක් සයිට් එකක් ඒතකොට. ඒ කියන්නේ සිංහලෙන් මොකද්ද කියන්නේ? සයිට් එකට ඉදිකිරීම මධ්‍යස්ථානය. ඉදිකිරීම මධ්‍යස්ථානය. ඒතර වර්ක් සයිට් එකක්. දැන් පාලමක් හදනකොට මාස අවුරුදු ගාණක් අර කම්කරුවන්ට ඉන්න తాවකාලික නිවාස හදාගෙන කෑම උයාගෙන පිහාගෙන කාලා එතනම නිදාගෙන උදේට නැගිටලා වැඩ ආරම්භ කළා එහෙමනේ යන්නේ. එතකොට පාලම ඉදි කරනකම් සේවක කොහෙත් දුවන්න ඕනේ නැහැ. සියලු ද්‍රව්‍ය එතනට ගෙනල්ලා එක්රැස් කරගන්නවා. වැලි නම් වැලි ඉවරෙන්න ගියනවා නේ. ලේසි නැත්තම් තැන් තැන් වලින් ගෙන එක බලන් ඉන්න බෑනේ. තේරුණාද? නැත්තම් පාලමක කොටස් තැන් තැන් වල හදලා ගෙනල්ලා මෙතන ඇසෙම්බල් කරන්න බෑනේ. මේ වගේ තට්ටු බිල්ඩින් එක තට්ටු 25ක් නම් එක එක තට්ටු තැන් වල හදලා උස්සගෙන ඇවිල්ලා මෙතන සෙට් කරනවා. දසමායෝදෙන්ට කරන්න බෑනේ. කරන්න බෑ. ඒ නිසා අන්න ඒ වගේ බැරෑරුම් නිෂ්පාදන වල වෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය, ශ්‍රමය, උපකරණ, බලශක්තිය සියල්ල ඒ අදාළ භාණ්ඩේ නිපදවන ස්ථානයටම නිපදවන භූමි පරිසරයටම ගෙනල්ලා එක්රැස් කරගෙන නිෂ්පාදනය ආරම්භ කරලා ඒ නිම කිරීම දක්වා ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ස්ථාවර ස්ථානීය. එක නිශ්චිත ස්ථානයක නිශ්චිත වැඩබිම ගන්න. වර්ක් සයිට් කියන්නේ මොකද්ද? වැඩබිමක්. නේ ඉදිකිරීම බිමක් නැත්නම් වැඩ බිමකට අවශ්‍ය දේ එක්රැස් කරගෙන එතන අවශ්‍ය නිෂ්පාදනය නිම කිරීම. ඕක තමයි ස්ථාවර ස්ථානීය පිරිත කියන්නේ. එතකොට මේ වගේ වට අර කාර්යබද්ධ පිරියත නිෂ්පාද්‍ය පිරිත කිසිසේත් අනුගමනය කරන්න බෑ. මොකද මේ ගොඩනැගිල්ල හදන්නව දැන් මේක තට්ටු 25ක ගොඩනැගිල්ලක් නම් මේකට අවශ්‍ය අපේ තුන් වැලි ටිපර් 1000ක් ඕන නම් වැලි ටිපර් 10 එක තැනක ගොඩ බාන්න බෑනේ. වරින් වර එහෙම සැපුම් කරන්නෙත් නෑනේ. වැලි සැපුම සීමිතයිනේ. වරින් වර ගේන්න වෙන්නේ. සිමෙන්ති නම් සිමෙන්ති කොට අපි තුමු ඕන කියලා ලක්ෂ 3ක් ලක්ෂ 3ම ගාලා එක තැන බාන්න බෑ. බෑවත් එනොසෙම හයි වෙනවා. තෙමුණොත් නාස්ති වෙනවා. එහෙනම් වරින් වර ගේන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම නිෂ්පාද්‍ය පිරියත, කුටි පිරිත වගේ දේවල් මේකට හරියන්නේම නැහැ. මේක කෙලින්ම අර වැඩ බිමට අවශ්‍ය දේවල් රැස් කරලා එතන අවශ්‍ය ඉදිකිරීම කරලා අවසාන වශයෙන් නිම කිරීම තමයි සාර්ථක වෙන්නේ. පැහැදිලිනේ? රයිට්. ඒ වගේ ප්‍රධාන පිරියත වර්ග හතරක් අපි දැන් කිව්වා. එකක් ක්‍රියාවලි පිරියත නැත්නම් කාර්යබද්ධ. අනික නිෂ්පාදන නෙවෙයි නිෂ්පාදිත පිරියත. අනික කුටි පිරියත. අනික ස්ථාවර ස්ථානීය පිරියත. ඊළඟට අපි බලමු කම්මල් පිරියතක අවශ්‍යතාවය නැත්තම් ප්‍රයෝජන. මේ වගේ ඕනම ක්‍රමයකට එක එක භාණ්ඩයට ගැලපෙන ආකාරයේ කම්මල් පිරියතක් සකස් කරගත්තම තියෙන වාසිය. පළවෙනි එක තමයි ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිත කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය වෙනවා. ද්‍රව්‍ය හා ද්‍රව්‍ය යන්ත්‍ර ඒ වගේම උපකරණ කියලා මෙතන කියන්න පුළුවන්. උපකරණ ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිත කිරීමේ කාර්යක්ෂමතාව. ඒ කියන්නේ ද්‍රව්‍ය හා උපකරණ යන්ත්‍ර ඉතා නිවැරදිව
පරිහරණය කරන්න පුළුවන්කම ලැබෙනවා මේ පිරියත පහසුකම් සැලසීමෙන්. මොකද අපි දන්නවා මේ ආයුධේ මෙතන පාවිච්චි කරලා අපි හවසට තියන්නේ මෙන්න මෙතන. මේ රැක් එක තියන්න ඕනේ. තේරෙනවද? අන්න ඒ වගේ ඒක පිළිවෙලටම කරනවා. නිවැරදිව කරනවා. දෙවෙනි එක තමයි ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියවීම. තේරුණාද? ඒ කියන්නේ ඒ කර්මාන්තශාලාව එක හෝල් එකක් නම් ඒ ශාලාව ඇතුලේ ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද බොහොම අපූර්වට මේ එක එක කාර්ය ස්ථාන ලස්සනට ගොනු කරලා ඒ කියන්නේ ඉඩ ඇහිරෙන්නේ නැතිවන ආකාරයෙන් මේ පිරිත හදන්න පුළුවන්. එහෙනම් අඩු ඉඩකඩකින් වැඩි වැඩ ප්‍රමාණයක් අඩු ඉඩකඩකින් වැඩි වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන් විදිහට තමයි මේ පිරිත හදන්නේ. තුන්වන ප්‍රයෝජනය තමයි ද්‍රව්‍ය භාවිත කිරීමේ පිරිවැය අඩු කරගත හැකි වීම. දැන් නිශ්චිත පිළිවෙලකට ද්‍රව්‍ය අවශ්‍ය තැන්වල ඒක රාශී කරලානේ භාවිතා කරන්නේ. ඒ නිසා ද්‍රව්‍ය භාවිතා කිරීමේ පිරිවැය අඩු කරගන්න පුළුවන්. අපි හිතමු අක්කර ගණනාවක කම්හල් පරිශ්‍රයක අපි හිතමු ටූල් ස්ටෝස් තියෙන්නේ. ඒ කියන්නේ මෙවලම් නැත්නම් ආයුධ ගබඩාව තියෙන්නේ මැද හරිය නම්. එතකොට අක්කර දෙකක එහා කොනේ තියෙන කම්හල් පිරිතට අවශ්‍ය දේ ගේන්න වාහනකින් එන්න ඕන. බලන්න තෙල් පිච්චෙනවා. නේ වාහන වියදම. ඒ වගේම සේවකයන්ගේ කාලය. එහෙම නැති වෙන්න ඕන. එහෙමනම් පුළුවන් ඒක දැන් ඒ කියන්නේ මධ්‍යගත ගබඩාවන්නේ. එහෙනම් විමධ්‍යගත ගබඩාවලට යන්න පුළුවන්. එහෙනම් ඒ ගබඩාවේ කොටස් ශාඛා තැන් වල දානවා. එතකොට වාහන උන්නටක් ගාලා ළඟින්ම ගිහිල්ලා ගත්තා. ඒ වගේ ද්‍රව්‍ය භාවිතා කිරීමේ පිරිවැයත් අඩු කරගන්න පුළුවන් හොඳ සැලසුම්ගත කම්හල් පිරිතක් නම්. තේරෙනවද? ඊළඟට ද්‍රව්‍ය හා සේවකයන් චලනය වීමේදී ඇතිවන බාධාවම වීම. ද්‍රව්‍ය හා සේවකයන් දැන් ඇත්තටම කම්හල් පිරියත ප්‍රශස්ත පිරිතක් වන විට හරිද? ද්‍රව්‍ය එහාට මෙහාට කරන්න ඕනේ නැහැ. අදාළ වර්ක් ස්ටේෂන් එකේ අදාළ කාර්ය ස්ථානයේ ද්‍රව්‍ය තියෙනවා. සමීපයෙන් ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ ස්ථාවර ස්ථානීය පිරියත. කියන්නේ අපි තුන් බිල්ඩින් එකක් ඉදි කරන මොකද්ද සයිට් එකක නේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකදී අවශ්‍ය වැලි ඒ වැඩබිමේ තියෙනවා. ගල් ටික වැඩබිමේ තියෙනවා. වතුර තියෙනවා. තේරුණාද? එහෙනම් කොහෙවත් දුවන්න ඕනේ නැහැනේ. ඒ ළඟින්ම ගන්න පුළුවන්. එහෙනම් ඒකයි මේ කියන්නේ ද්‍රව්‍ය චලනය වීමේදී බාධා ඇති වෙන්නේ නැහැ. කාලය ගත වෙන්නේ නැහැ. ඒ වගේමයි සේවකයෝ. සේවකයෝ නිතරම එහෙට මෙහෙට දුවන්න ඕනේ නැහැ. තමන් වැඩ කරන සෙන්ටර් එකට අවශ්‍ය දේවල් තමන් අවට ඒක රාශී කරලා තියෙනවා. කාලය තුල. තේරුණාද? ඊළඟට අනතුරු අවම වීම. අනිවාර්යයෙන්ම හොඳ කම්හල් පිරියතක් නම් අනතුරු අවම වෙනවමයි. ඔබ දැකලා තියෙනවා හැමෝම දැකලා තියෙනවා නෑ කියන්න බෑ. ස්ථාවර ස්ථානීය පිරියතට අයිති වෙන ෆික්ස් පොසිෂන් ලේඅවුට් අයිති වෙන මොකද බිල්ඩින් එකක්. බිල්ඩින් කන්ස්ට්‍රක්ටින් කම්පැනි මගින් කොන්ත්‍රාත් අරගෙන ගොඩනැගිලි ඉදි කරනවන දරුවනේ. ඒ ගොඩනැගිලි ඉදි කරනකොට ඒ ඉදි කරන ඉස්සර ඔබ දැකලා තියෙනවා ගහලා තියෙන කොළපාර net. වටේට ගහලා තියෙන මොකද්ද සේෆ්ටි ෆස්ට් හැමෝම දැකලා තියෙනවනේ. ලොකු කොළපාර net දාලා තියෙන. ඒ කියන්නේ අර තට්ටු වල උඩ වැඩ කරන සේවකයෙක් හදිසියේ වැටුණත් එයා බිමට නොවැටෙන්න තමයි net දාලා තියෙන්නේ. පැත්තරක් දාලා තියෙන මෙහෙමත් දාලා තියෙනවා. ඒක වැටෙන්නේ net එක උඩට. පැත්තට විසි වෙන්නේ නැහැ. මේ තාප්පයක් වගේ net එක තියෙනවා. ආරක්ෂාව. තේරුණාද? ඒත් එක්කම දැන් සමහර විට සේවකයන් ස්ටෑකේස් වලින් ඉදි කරන ගොඩනැගිල්ලක ස්ටෑකේස් නැත්තම් පඩිපෙළකින් නගින්න බහින්න ගියොත් සමහර උඩ තියෙනවා එක එක ජැක් ගහලා යකඩ බම්බු ඒව කඩන් වැටෙන්න පුළුවන්. තට්ට පැලෙන්න පුළුවන් අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ට වෙනම දානවා ටෙම්පරරි ලිෆ්ට් එකක්. සුරක්ෂිතයි. ඒක දාන්නේ එළියෙන්. ටෙම්පරරි ලිෆ්ට් එක තමයි ඒගොල්ලෝ යාම්බිම් කරන්නේ. තේරෙනවද? ඒ වගේ. ඒ වගේම ආයුධ තැන් වල විසුරුවා හරින ක්‍රමයක් නැහැ. ආයුධ එක එක වර්ක් සෙන්ටර්ස් වල වැඩ කරන ස්ථානවල සේවකව වැඩ කරන ස්ථානවල බිත්තියක සමහර පුංචි කබඩ් හවි කරලා තියෙනවා. ඒ කබඩ් එකේ තමයි ආයුධ තියෙනවා. ආයුධය ගත්ත පාවිච්චි කරලා තිබ්බා. බිම මුකුත් තියන්නේ නැහැ. ඒ වගේ මේ කම්මල් පිරියතේ කම්මල ශාලාව තුල මැද තියෙනවා වෝකින් පාත් එකක්. ඇවිදින තීරුවක්. ඒ තීරුවේ තමයි සේවකව ගමන් කරන්නේ. අවවාද කරලා තියෙන එම්පිට යන්න එපා. ඒතකොට ඒකේ ගමන් කරන කිසිදු සේවකෙක් දැන් ඒකේ අනිවාර්යයෙන්ම සේවකයන්ගේ ඩිසිප්ලින් තියෙන විනය තියෙන්න ඕනේ. කිසිදු සේවකෙක් තමන් භාවිතා කරන ආයුධ මේවලම් අර ඇවිදින මන් තීරු තියන්නෙම නැහැ. එහෙනම් බය නැතුව ඇවිදින්න පුළුවන්. අන්න ඒ වගේ හැම විටම අනතුරුවම වෙනවා. අනිත් එකට වැඩ කරන සේවකයන්ට
සේෆ්ටි ඉක්විප්මන්ට්ස් ලබා දෙනවමයි. සේෆ්ටි ඉක්විප්මන්ට්ස් නැත්නම් ආරක්ෂිත මෙවලම්. ආරක්ෂිත මෙවලම් ගෙදරින් ගේන්න කියලා හරියන්නේ නැහැ. දැන් ඔය මේ වගේ අර ස්ථාවර ස්ථානීය පිරිතක් අපි පෙන්නුවේ ඉස්සෙල්ලා. දැන් මේ වගේ සයිට් එකකද බලන්න මේ හෙල්මට් තියෙන්නේ. දැන් මේ වගේ තට්ටු ගන්නක් උඩ වැඩ කරන සමහර අය. සමහර අයට වැඩ කරනවා. උඩ සමහර විට මේගොල්ලෝ කොන්ක්‍රීට් ස්ලැබ් එකකට අවශ්‍ය කම්බි එලීම කරනවා. යට සමහරට සිමෙන්ති අර බදාම වලින් මේ කපරාරුවක් කරනවා. එහෙනම් උඩ කම්බියක් වැටුනොත් එමු මොකද වෙන්නේ? යට ඉන්සේක මැරෙනවා. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට දීලා තියෙනවා සේෆ්ටි හෙල්මට්. දැන් මේ හෙල්මට් එක ගෙදරින් ගේන්නකොත් මොකද වෙන්නේ? ගෙදරින් ගේනකොත් මොකද වෙන්නේ? එහෙනම් අර බාල හෙල්මට් තියෙන නිකන් ප්ලාස්ටික් වල ඒ වගේ එකක් නැත්නම් බොරු තොප්පියක් වගේ දෙයක් දාන්න. ඒක හරියන්නේ ආයතනෙන් දෙන්න ඕනේ. වෙල්ඩින් වැඩ කරන අයට සේෆ්ටි මාක්ස් නේ. අර ආර්ච් වෙල්ඩින් වලදී අර පත්තු වෙන එළිය දකින්න එළිය මැස් අන්ධ වෙනවා. යන්න ඒ වගේ ආරක්ෂිත උපකරණ දෙන්නට ඕනේ. එහෙනම් ඒ කියන්නේ හොඳ කම්මල් පිරිතක් නම් ඒ වගේ ආරක්ෂිත උපකරණ සපයනවා. ඒ වගේම ආයුධ මෙවලම් පාවිච්චි කරන්න විනය හදලා තියෙනවා. ඒ පාවිච්චි කරනවා අර සේවකයන් ඇවිදින මන්තිරු දාන්නේ නේ. ඒ වගේම නෙට් දාලා තියෙන සේවකයන් අනුතුරු නොවන්නේ හැම අතින්. ඒ වගේම අනතුරු ඇඟවීමේ නලා සවි කරලා තියෙනවා. සේවකයන්ට ඒ පිළිබඳ පුහුණුවක් දීලා තියෙනවා. අනතුරු ඇඟවීමේ නලාවක් සවි කරොත් ඉක්මනින්ම ආරක්ෂිත ස්ථානයක් බොහෝ වෙලාවට විවෘත ස්ථානයක් වෙන්න පුළුවන්. විවෘත ස්ථානයකට. එහෙම නැත්නම් සමහරට පොළොවට තියෙන බින්ගයක් වගේ හැදලා එතනට යන්න පුළුවන්. තේරෙනවද? ඒක මොන හරි කඩන් වැටීමක් වුණොත් Tamanට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සේවකයන්ගේ අනතුරු අවම වෙනවා හොඳ කම්මල් පිරිතක් තුල වැඩ කරද්දී. ඊළඟට sannivedanaය, සමායෝජනය හා සුපරීක්ෂණය පහසු වෙනවා. හොඳ කම්මල් පිරිතක් නම් සේවකයින් එක්ක අදහස් සූමාරු කරන ක්‍රමවේද හදලා තියෙනවා. තැන් වල ස්පීකර් සවි කරලා තියෙනවා. ප්‍රොඩක්ෂන් ඉංජිනේර වෙන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් මැනේජර් වෙන්න පුළුවන්. සිවිල් ඉංජිනේරුවන්ට වෙන්න පුළුවන්. තමන්ගේ යටත් සේවකයන් සමග අදහස් සූමාරු කරගන්න පුළුවන්. අනික ඒගොල්ලන්ව සුපරීක්ෂණය කරන්න ලේසි. තේරුණාද? තැන් වල CCTV කැමරා තාක්ෂණය සවි කරලා තියෙනවා. අනික ඒගොල්ලන්ට මුළු වැඩ අපි තුමු ස්ථානීය පිරිතක් කියලා මුළු වැඩබිමේම ඇවිදින්න පුළුවන් මේ නිෂ්පාදන කළමනාකරුවෝ සුපරීක්ෂකයන්. එන සේවකයන් වැඩ කරනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඒත් එක්කම අපි හිතමු ක්‍රියාවලි පිරිතක් කියලා. ක්‍රියාවලි පිරිතෙත් එහෙමයි එකම ශාලාවේ ගිහිල්ලා ඇවිදලා සුපරීක්ෂණය කරන්න ලේසි. අනිත් එක සමායෝජනය. ඒ කියන්නේ සියලු සේවකයින්ගේ කටයුතු ඉලක්ක දෙසට සියලු සේවකයින්ගේ කටයුතු ඉලක්ක දෙසට යොමු කරන්නත් ලේසි. ලේසි වෙන පිරිතක් වෙනවා. තේරුණානේ? ඊළඟ එක තමයි සේවකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ යාම. අනිවාර්යයෙන්ම සේවකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ යනවා. තේරුණාද? හේතුව දැන් ඇත්තටම ආරක්ෂිත මෙවලම් දීලා තියෙනවා. ආරක්ෂිත විධිවිධාන හැමතැනම ස්ථානගත කරලා තියෙනවා. මනා වාතාශ්‍රය ආලෝකය ලැබලා දීලා තියෙනවා. සේවකයින්ට පිරිසිදු ජලය තියෙනවා පානය කරන්න. ප්‍රථමාධාර පහසුකම් ඕනොටත් වැඩිය තියෙනවා. සමහර ලොකු අර ස්ථානීය වගේ වර්ක් සයිට් එකක නම් සමහරට හදිසියේ අනතුරක් වුණොත් ගෙනියන්න ඇම්බියුලන්ස් සර්විස් එකකුත් ස්ටෑන්ඩ් බයි තියෙනවා. ડોක්ටර් කෙනෙකුත් ඉන්නවනම් මොනතරම් ඒක බලන්න සිත් ගන්න අසුද කියලා. කිසිම බියක් සැකක් නැතුව ඊටාම විශ්වාසයෙන්, ඊටාම කැමැත්තෙන්, ඊටාම ආඩම්බරෙන් ඕන කෙනෙක් වැඩ කරන්න පෙළඹෙනවා. ඒ නිසා සේවකයන්ගේ චිත්ත ධෛර්ය අනිවාර්යයෙන්ම ඉහළ යනවා. දැන් ආරක්ෂිත උපකරණ දෙන්නේ නැත්නම් බීමට අඩු ගන්න පිරිසිදු ජලය, ෆිල්ටර් වෝටර් පහසුකම් නැත්නම් ප්‍රථමාධාර පහසුකම් ටිකක්වත් නැත්නම් තේරුණාද? හදිසි අනතුරු ඇඟවීමේ නලා ශබ්ද කරාම සේවකයින්ට ආරක්ෂිතව දුවල ගිහිල්ලා ආරක්ෂිතව ඉන්න තැනක් නැත්නම් සේවකෝ නිතරම අවිනිශ්චිතයිනේ. සේවකෝ අවිනිශ්චිතතාවයෙන් තමයි මෙතන වැඩ කරන්නේ. කැමැත්තෙන් නොකමැත්තෙන් වැඩ කරන්නේ. මීට වඩා හොඳ තැනක් ලැබෙන පළවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? මේ ආයතන හැර යන්න පුළුවන්. නමුත් මෙතන එහෙම වෙන්නේ නැහැ. සේවකයන්ගේ චිත්ත ධෛර්යය ඉතාම ඉහළයි. ආයතන හැර යන්නේ නැහැ. ලේබර් ටර්න් ඕවර් එක අඩු වෙනවා. ශ්‍රම පිරිවැටුම අඩු වෙනවා. ඉවත් යාමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඊළඟට කාලය මනා ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි වෙනවා. කාලය හොඳින් ටයිම් මැනේජ්මන්ට් උපරිම කරන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂිත කාලය තුලම නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් ඔය ලොකු බිල්ඩින් තට්ටු 30 40 50 හදනවනේ. කොන්ට්‍රැක්ට් එක අස්සම් කරනවා. කොන්ට්‍රැක්ට් ගිවිසුමක් අස්සම් කරනවා. අවුරුදු දෙකෙන් දෙනවම තමයි. බිල්ඩින් එක කම්ප්ලීට් දෙකෙන් දෙනවා. විශේෂිත අපි කෝවිඩ් වසංගතය වෙලා රට වහලා දානවා මාස ගාණක්. එතකොට බෑ. ඒ වගේ
අනපේක්ෂිත තත්ත්වයක් ඇති නොවුනොත් මිසක අනිවාර්යෙන්ම මොකද හේතුව හොඳින් කාලය කියන්නේ දැන් සේවකයන්ට වැඩ බෙදෙනවා. අනිවාර්යෙන් මේ සෑම නිෂ්පාදන පිරියතකම අපි දකින එක ලක්ෂණ තමයි අපි කතා වෙන්නේ. මම කියන්නේ දැන් මේව දරුවනේ අර කැම්පස් එකේ උගන්වනවා වගේ නෑනේ මේ බොහොම ප්‍රාථමික කරුණු ටික කරන්නේ. මේවා නැත්තම් පුළුල්ලත ගොඩ තියෙනවා කතා කරන්නේ. මේවා ලක්ෂණ අපි කතා කරන්නේ නෑනේ පිරිතවල. තේරෙන්නේ මේ එක පිරිතක ලක්ෂණයක් තමයි අනිවාර්යයෙන්ම සම විභජනයක් තියෙන්නේ. හරිනේ. නිෂ්පාදිත පිරියත ගත්තත්, ක්‍රියාවලි පිරියත ගත්තත්, කුටි පිරියත ගත්තත්, ස්ථාවර ස්ථානීය ගත්තත් හැම එකෙම ශ්‍රම විභජනයක් නැද්ද? දැන් කුටි පිරියත තන ඇඟලුම් කම්මල අපි ගත්තේ. රෙදි කපනාංශේ කපන අය ඉන්නවා. මහානාංශේ මහාන අය ඉන්නවා. හරිනේ. ඒ කියන්නේ ඇඟලුමක එක කොටසක් නෙදිලා තියෙන්නේ. ඇඟලුමක් නිපදවීමේ කාර්යයන් වල එකක් දීලා තියෙන්නේ. ඩිසයින් කරන එකේ ඩිසයින් කරන ශ්‍රම විභජනය. ක්‍රියාවලි පිරිත ගන්නකෝ. එකම ස්ථානයේ අපි ගත්තේ උදාහරණ මොකද්ද? ගෘහ භාණ්ඩ කම්මල. ගෘහ භාණ්ඩ කම්මල ගෘහ භාණ්ඩ තනන්නේ එක ස්ථානයක දැව කපනවා, දැව ඉරනවා, කපනවා, යතු ගානවා, ඊට පස්සේ සෙම්බල් කරනවා, පොලිෂ් කරනවා. හරිනේ. ශ්‍රම විභජනයක් නේ. අනිවාර්ය ශ්‍රම විභජනයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම බොහොම අපූර්වට කාලේ කළමනාකරණය කරගන්න පුළුවන්. ඊළඟට සේවක ඵලදායිතාව වර්ධනය වෙනවා. ඇයි සේවකයෝ සතුටින් වැඩ කරන්නේ? කැමැත්තෙන් වැඩ කරන්නේ. දැන් සමහරට අපි ලංකාවේ තට්ටු 20 බිල්ඩින් වල අපි සේවක වැඩ කරන දකින්නවානේ. අපි යනකොට අපේ ගෙදර උදවිය පවා කියන අයියෝ අර මිනිස්සු මොනතරම් අවදානමත්ද වැඩ කරන්නේ. ඒ මිනිස්සු මොනතරම් අකමැත්තෙන්ද වැඩ කරනව ඇත්තනේ. ඔය දරුවෝ මල්ලු රකින්න නේද ඔය අවදානම් රැකියා කරන්නේ. සමහරට අපි එහෙම කිව්වට එහෙමම නැහැ. ඒ සේවකයන්ට එතන සුරක්ෂිතයි. ගෙදර වගේ. බොහොම කැමැත්තෙන් වැඩ කරන්නේ. සතුටින් වැඩ කරන්නේ. ඇයි පහසුකම් තියෙනවා. විශේෂයෙන්ම ආරක්ෂිත විධිවිධාන සියල්ලම දීලා තියෙනවා. මට එකපාරක් හම්බුණා පත්තරකින් බයි chance හම්බුනේ. ඇමරිකාවේ නිව්යෝක් නගරේ. නිව්යෝක් නගරේ අඩි 456ක් උඩ බර ගානක තට්ටු බිල්ඩින් එකක් හදනවා. ඒ එක තට්ටු බිල්ඩින් එකේ ඉඳන් තවත් තට්ටු බිල්ඩින් එකකට තියෙනවා කොන්ක්‍රීට් බීම් එකක් දාලා මට ඒක හේතු නම් මතක නැහැ මොකද්ද බීම් එක කියන්නේ. බිල්ඩින් දෙක යාකරණයකුත් නේ මොකක් හරි කතන්දරයක්. කොන්ක්‍රීට් එකක් බීම් එකක්. සමහරට බිල්ඩින් එක පස්සේ යාකරණ බීම් එකක් වෙන්න පුළුවන්. ඒකේ සේවකයෝ 10ක් විතර කෑම කාලා කෑම විවේකයේදී ඒකේ ඒ ගන්න කොන්ක්‍රීට් බීම් එක ලොකු පළලක් වුණා උපරිම අඩියක් ඇති අඩි කහමාරක් ඇති. ඕක උඩ ගිහිල්ලා මැද වාඩිලා ඉන්න. මේ යට පාතාලේ. අඩි 456යි. එක්කෙනෙක් සිගරට් එකක් බොනවා. තව කෙනෙක් පත්තරයක් බලනවා. තව දෙන්නෙක් මොකද්ද සතුරු සාමිචිය දෙනවා. තව කීප දෙනෙක් ෆෝන් එක ඔබනවා. වගේ වගක් නැහැ. අපි කොහොමද අඩි 456ක උඩ වගේ බීම් එක වාඩි කරොත් එහෙම. යටේ ඉතින් නගරේනේ පේන්නේ. ඒක දැකලා මොකද වෙන්නේ? බයට වැටෙනවා ගිහින්. එලිම අපි කප් එක ගහනවනේ. තේරෙනවද? එහෙම බයක් නැහැ මිනිස්සු. මොකද ඒ මිනිස්සු අර වගේ සුරක්ෂිත වැඩබීමක ඉඳලා පුරුදු වෙලා අරකට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම සේවකෝ කැමැත්තෙන් වැඩ කරනවා. විශ්වාසයෙන් වැඩ කරනවා. මහන්සිලා වැඩ කරනවා. කැප වෙලා වැඩ කරනවා. අනිවාර්යයෙන්ම ඵලදායීතාවය මොකද වෙන්නේ? ඉහළ යනවා. ඊළඟට සේවකයින්ට යෝග්‍ය වැඩ පරිසරයක් නිර්මාණය වීම. අනිවාර්යයෙන් මේකෙදි හැම සේවකයෙකුටම Tamanට ගැළපෙන වැඩ කර හැකි සුරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය වීමකුත් වෙනවා. ඔන්න වගේ ප්‍රයෝජන කීපයකුත් මේ කම්මල් පිරිත තුලින් ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරේ මෙහෙයුම් කළමනාකරණයේ තුල ප්‍රධාන නිෂ්පාදන ක්‍රම කියන පාඩමට අදාළව ඒහා බැඳුණු ප්‍රධානම සංකල්පයක් මොකද්ද? කම්මල් පිරියත. කම්මල් පිරියතක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරා. මොනවද? ද්‍රව්‍ය, උපකරණ, මිනිශ්‍රමය, යන්ත්‍ර වලින් සමන්විත කාර්ය ස්ථාන, වැඩ ස්ථාන නිශ්චිත අනුපිළිවෙලකට ක්‍රමානුකූලව ස්ථානගත කරොත් ඒක තමයි කම්මල් පිරියතක් කියලා කියන්නේ. අපි කොයි කම්මල් පිරියතක් ගැන කතා කරද්දී ප්‍රධාන පිරියත පහසුකම් අපි හතරක් කතා කරා. එකක් ක්‍රියාවලි නැත්තම් කාර්යබද්ධ පිරියත. ඒ කියන්නේ කිසියම් නිමෙවුමක නිෂ්පාදන අවස්ථා එකම භූමිය නැත්නම් එකම ස්ථානයේ එකම ප්‍රමිසස් එකේ එකම ශාලාවක එකම භූමියේ සිදු වන ආකාරය. දැන් ගෘහ භාණ්ඩ කම්මලක දැව කැපීම, දැව ඉරීම, දැව කැපීම, ඉරීම, යතු ගෑම, ඇසෙම්බල් කිරීම, එකලස් කිරීම, පොලිෂ් කිරීම එකම තැන වෙන්නේ. ඒක ක්‍රියාවල පිළිතක් කිව්වා. ඊට පස්සේ නිෂ්පාදිත පිළිත ගැන අපි කිව්වා. ඒ කියන්නේ නිෂ්පාදනයක ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා රේඛීයව ගලා යන ආකාරයෙන් නිෂ්පාදනයේ එක එක අධීරයන් සිදු කරන පිරියත. එතකොට
අර ඉස්සෙල්ලකෝ ක්‍රියාවලි පිරියත වගේ නමුත් ඒ වගේ නෙවෙයි මේක වෙන්නේ රේඛීව ගලාගෙන යනවා. දැන් අරකපු ශාලාවේ තැන් තැන් වල වෙන්නේ මේකේ ඒ කියන්නේ මුල් අවස්ථාවේදී යෙදවුම් වෙනස්කමකට ලක් කරලා ඊට පස්සේ දෙවෙනි එකට යනවා. තුන්වෙනි පිළිවෙලට යන්නේ. අර සරල රේඛාවක් වගේ. අපි කිව්ව දැන් සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගමේ අලිය සිසිල් බීම නිෂ්පාදනය මේ විදිහට මුල් එකේදී බෝතල් සේදෙනවා, ඉස්සරහට යනවා ෆිල් වෙනවා, ඊළඟට යනවා මූඩිය ගහනවා, ඊළඟ එකේ ලේබල් එක කැලවෙනවා, ඊළඟ එකේ අර මොනවද රැක්ස් මොනවද රාක්ක වලට ඇසුරුම් රාක්ක වලට පැක් කරනවා සේවක දෙනෙක් ඉඳගෙන. තේරෙනවද නිෂ්පාදිත පිරියද. ඒ වගේම අපි ගත්ත උදාහරණයක් ක්ලීන් පාක් එකක. රත වාහන මුලින්ම එනවා, ඇතුළත පිරිසිදු කරනවා, ඊට පස්සේ උණු වතුරෙන් සෝදනවා, ඊට පස්සේ සබන් ගාලා වතුරෙන් සෝදනවා, ඊට පස්සේ ඒක මොකද්ද හොට් වතුර වලින් මොකද්ද බ්ලෝ එකෙන් ඒ කියන්නේ අර තාපේ අධික තාපයේ තියෙන හුලං වලින් ඒක වේලවනවා, ඊට පස්සේ අල්ල ලේන්ස් වලින් අතුණුත් පියදෙනවා, ඊට පස්සේ අවසාන පිරිසුදු කිරීම කරන ඉල්ල දානවා. නිෂ්පාදිත පිරියද. අනික කුටි පිරියත. ඒ කියන්නේ එක සමාන කාර්යයන් එකට ගොනු කරනවා නැත්නම් අසමාන කාර්යයන් වෙන් කරනවා. අසමාන කාර්යයන් වෙන් කරලා සමාන කාර්යයන් තැන් කීපයක ගොනු කරනවා. හොඳම උදාහරණ ඇඟලුම් කම්මලේ මතක තියාගන්න මම කිව්වා. ඇඟලුම් කම්මලේ රෙදි ඩිසයින් කරන එක තැනකට ගොනු කරනවා. රෙදි කපන අය තව තැනකට ගොනු කරනවා. මහන අය තව තැනක ගොනු කරනවා. අයන් කරලා පැක් කරන අය තව තැනක. අන්න කුටි. ඒතර ඒවා සෙල් හතරක වෙන්නේ කුටි පිරියත. අනික අපි කිව්වා ස්ථාවර ස්ථානීය පිරියත. ස්ථාවර ස්ථානීය පිරියත කියලා කිව්වේ මහා පරිමාණ නිමෙවුමක්. කියන්නේ ගොඩනැගිලි ඉදි කිරීමක්, පාලමක් ඉදි කිරීමක්. ඒ වගේම අපි හිතමු පන්සලක ලොකු චෛත්‍යයක් ඉදි කිරීමක් වෙන්න පුළුවන්. ඒ වගේම නැවක් තැනීම වෙන්න පුළුවන්. ඒ වගේට අවශ්‍ය සියලුම උපකරණ, අමුද්‍රව්‍ය, බලශක්තිය, සේවකයන් පවා එක තැනකට ඒක රාශී කරලා වැඩ බිමක් බවට පත් කරනවා. ඒ වැඩ බිමේ අවශ්‍ය ද්‍රව්‍ය භාවිතා කරලා අවශ්‍ය නිර්මාණය කරනවා. ඒක තමයි ස්ථාවර ස්ථානීය පිරියත කියන්නේ. ඊට අමතරව අපි කිව්වා ඒ පිරියත කම්මල් පිරියතක් යෝග්‍ය කම්මල් පිරියතක් සකස් කිරීම අපි ප්‍රධාන ප්‍රයෝජන කීපයකුත් අපි කිව්වා. මතකයිනේ. එhmenan අපි අද පාඩම් පරිච්ඡේදයනුත් නිෂ්පාදන ක්‍රම හා සම්බන්ධ වැදගත්ම සංකල්ප කීපයක් කරා. මේවා නිරන්තරයෙන්ම විභාගයට අහන බව මතක් කරන්න එපා. මේ අනිවාර්යයෙන්ම අහන කොටස්. වැඩිපුරම බරත බලන්න ඕනේ මේකට. තේරුණාද? අපි ඊළඟට මෙහෙයුම් කළමනාකරණේ තවත් වැදගත් නිෂ්පාදන සංකල්ප කීපයක් ඊළඟ පාඩම් පරිච්ඡේද වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.